තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරුදැරියනි මූලික පිරිවෙනේ පස්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ හතරවන විද්‍යාව පාඩම සමගයි අප මේ සම්බන්ධ වී සිටින්නේ. ඔබ දන්නවා මේ වන විට මේ හතරවන විද්‍යාව පාඩම මිනිසාගේ සමායෝජනය හා සමස්ථිතිය කියන මාතෘකාව. මේ මාතෘකාවේ මේ වන විට අපි සමායෝජනය කියන්නේ මොකක්ද සමස්ථිතිය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරා. මිනිසාගේ සමායෝජනය මිනිස් දේහය තුළ ප්‍රතිග්‍රාහක වලින් ලබා ගන්නා උත්තේජ වලට සුදුසු ප්‍රතිචාර નિયમિત කාරකේ ලවා දැක්වීම සඳහා ඒ ප්‍රතිග්‍රාහක සහ කාරක අතර නිවැරදි සම්බන්ධීකරණය සිදු කිරීම අපි කියනවා සමායෝජනය කියලා. මේ සමායෝජනයේ ආකාර දෙකකට සිදු වුණා මිනිස් ශරීරයේ. ඒ තමයි ස්නායුක සමායෝජනය, ස්නායු මැදිහත් වීමෙන් සිදුවන සමායෝජනය, අස්නායුක සමායෝජනය, ස්නායු මැදිහත් වීමකින් තොරව සිදුවන සමායෝජනය. ස්නායුක සමායෝජනය කියන ස්නායු පද්ධතියෙන් අපි ස්නායු පද්ධතිය ගැන කතා කරුවා. අස්නායුක සමායෝජනයේ කෙරුවේ අන්තරාසර්ග පද්ධතිය, හෝමෝන නිපදවන පද්ධතිය. අපි මේ පද්ධතිය ගැන කතා කරුවා. ඊළඟ අපි කිව්වා සමස්ථිතිය. මිනිස් දේහයේ අභ්‍යන්තර පරිසරයේ තත්වයන් නොවෙනස්ව පවත්වා ගැනීමේ ක්‍රියාවලිය සමස්ථිතියයි. මිනිස් දේහයේ අභ්‍යන්තර පරිසරයේ තත්වයන් නොවෙනස්ව පවත්වා ගැනීමේ ක්‍රියාවලිය සමස්ථිතියයි. එතකොට අභ්‍යන්තර පරිසරය කියන්නේ පටක සෛල වටා පවතින පටක තරලයත්, දේහ රුධිර සෛල වටා පවතින රුධිර ප්ලාස්මාවත්, වසා සෛල වටා පවතින වසා තරලයත් එකතු කරලා ගත්තම අභ්‍යන්තර පරිසරය. මේ අභ්‍යන්තර පරිසරයේ නොවෙනස්ව තබා ගත යුතු සෛල වලට හිතකර ප්‍රශස්ත මට්ටමක තබා ගත යුතු ලක්ෂණ හැටියට අපි කතා කරා උෂ්ණත්වය, ග්ලූකෝස් සාන්ද්‍රණය, ජල සාන්ද්‍රණය, pH අගේ, ලවණතාවය වගේ සාධක. මේවා සෛල වලට හිතකර ප්‍රශස්ත මට්ටමක අභ්‍යන්තර පරිසරය තුල පවත්වා ගැනීමේ ක්‍රියාවලිය සමස්ථිතියයි. එහිදී නිරන්තරයෙන් මේ සාධක වෙනස් වෙන්න හදනවායි කියලා කිව්වා. ඒ වෙනස් වෙන්න හදනකොට වැඩි වෙන්න නොදී ප්‍රශස්ත මට්ටමේ තියා ගන්නත්, අඩු වෙන්න නොදී ප්‍රශස්ත මට්ටමේ තියා ගන්නත් ශරීරය තුල විවිධ ක්‍රියාවන් සිද්ධ වෙනවා. ඒකට කිව්වා අදාළ සාධකයේ යාමනය කිරීම, උෂ්ණත්වයේ යාමනය කිරීම, ග්ලූකෝස් සාන්ද්‍රණයේ යාමනය කිරීම, ජල සාන්ද්‍රණයේ යාමනය කිරීම ආදී වශයෙන් අපි කතා කරා. ඒ අනුව මිනිසාගේ සමායෝජනය කියන්නේ මොකක්ද? සමස්ථිතිය කියන්නේ මොකක්ද කියන එක දැන් ඔබ වහන්සේලාට මේ දරුවන්ට තා පැහැදිලි වෙනවා ඇති. ඉතින් මේ පාඩමේ අවසානයේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මිනිස් ශරීරයේ පිහිටලා තියෙන උත්තේජ ලබා ගැනීම සඳහා වැදගත් වන අවයව. මිනිස් ශරීරයේ පිහිටලා තියෙන උත්තේජ ලබා ගැනීම සඳහා වැදගත් වන අවයව වලට අපි කිව්වේ ප්‍රතිග්‍රාහක. මිනිසාගේ ශරීරයේ ප්‍රධාන ප්‍රතිග්‍රාහක පහක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඇස, කන, නාසය, දිව, සම තමයි මේ ප්‍රධාන ප්‍රතිග්‍රාහක පහ. ඇස, කන, නාසය, දිව, සම. මේ අතරින් ඇස රූප උත්තේජය ලබා ගන්නවා, නැත්නම් දෘෂ්ටි සංවේදනයට වැදගත් වෙනවා. කන ශබ්ද උත්තේජය ලබා ගන්නවා, ශ්‍රවණ සංවේදනයට වැදගත් වෙනවා. නාසය ගන්ධ උත්තේජය ලබා ගන්නවා, ගන්ධ සංවේදනයට වැදගත් වෙනවා. දිව රස උත්තේජය ලබා ගන්නවා, රස සංවේදනයට වැදගත් වෙනවා. සම සංවේදන පහක්, අතන උත්තේජ පහක් ලබා ගන්නවා, ස්පර්ශය, වේදනාව, උණුසුම, සිසිල, පීඩනය. මේ පහ සංවේදනය කරන්න සම වැදගත් වෙනවා. මේ ප්‍රතිග්‍රාහක පහෙම කණ උත්තේජ ලබාගෙන ස්නායු ආවේග බවට පත් කළා මධ්‍ය ස්නායු පද්ධතියේ මොළයට හෝ සුෂුම්නාවට අරන් ගිහිලා දෙන එක. ඇස, කන, නාසය, දිවෙන් ප්‍රධාන වශයෙන් මොළයට පණිවිඩය යවන්නේ. සමෙන් ලබා ගන්න උත්තේජ බොහෝ වෙලාවට සුෂුම්නාවට එන්නේ. සුෂුම්නාව හරහා තමයි ද්විතීයික ආවේග මොළයට ගමන් කරන්නේ. අපි මේවා කතා කරමු. එහෙනම් මේ ප්‍රතිග්‍රාහක අවයව ගැන යම් පමණකට කෙටියෙන් අවබෝධ කර ගැනීම මේ පාඩමේ අවසානයේදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර මුල්ම ප්‍රතිග්‍රාහක අවයවය හැටියට අපි ගන්න හදන්නේ මිනිසාගේ ඇස. මිනිසාගේ ඇස. මිනිසාගේ ඇස. අපි දන්නවා ඇස කියන්නේ මිනිසාට ඉතා වැදගත් ප්‍රතිග්‍රාහක අවයවයක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඇහැ වගේ පරිස්සම් කරන්න කියලා. කියන්නේ ඇස් මිනිහෙට හරිය වැදගත්. ඇස් නැති වුණාම, ඇස් පෙනීම දුර්වල වුණාම ටිකක් වැඩ කටයුතු කරගන්න අපහසු වෙනවා. ඒ නිසා ඇස කියන එක ඉතා වැදගත් අවයවයක්. මෙන්න මේ ඇස ගැනයි අපි කතා කරන්න හදන්නේ.
මිනිසාගේ තියෙන වැදගත්ම ප්‍රතිග්‍රාහක අවයවය ඇස. ඇස රූප උත්තේජය ලබාගෙන නැත්නම් දෘෂ්ටි සංවේදනය ඇති කිරීම සඳහා වැදගත් වන ප්‍රතිග්‍රාහක අවයවය ඇස. මිනිසාගේ හිස් කබලේ අක්ෂි කූප තුල අක්ෂි ගෝල දෙක පිහිටලා තියෙනවා. අක්ෂි කූප කියන්නේ හිස් කබලේ තියෙන ඉස්සරහා ඇස් පිහිටන්න තියෙන කුවර දෙක. ඒවට කියන්නේ අක්ෂි කූප. මේ අක්ෂි කූප තුල ගෝලාකාර අක්ෂි ගෝල දෙක පිහිටලා තියෙනවා. ගෝලාකාර අක්ෂි ගෝල දෙක පිහිටලා තියෙනවා. එතකොට මේ එක ඇහක් ගැන අපි ඉගෙන ගත්තම ලේසි. එක අනික් ඇහත් ඒ වගේම නිසා අක්ෂි ගෝල දෙකේ එක අක්ෂි ගෝලයක්. එතකොට මේ අක්ෂි ගෝලයක view එක මේ වගේ. මේක ගෝලාකාරයි. අපිට පේන්නේ මේක ඉස්සරහ ටික විතරයි මෙහෙම. ඉස්සරහ ටික විතරයි පේන්නේ. මෙන්න මේ ටික විතරයි අපි මෙහෙම ඉරක් ඇඳොත් ඔන්න ඔය ටික විතරයි අපිට පේන්නේ. නමුත් මේක ගෝලාකාර view එකක්. දැන් මේක පේනවා මේ ගෝලයක්. ඉතින් අක්ෂි ගෝලය. මේක ඉදිරිපස ටික විතරයි. එන්නේ මේ ටික ඔක්කොම හිස් කබලේ අක්ෂි කූපය ඇතුලේ තියෙන. හිස් කබලේ අක්ෂි කූප මේ චුට්ට ඉස්සරහ චුට්ට විතරයි පේන්නේ. හරිද? මේ ටික ඔක්කොම හිස් කබලේ අක්ෂි කූපය තුල තියෙන. මේ තියෙන අශ්රු ග්‍රන්ථිය, කඳුළු නිපදවන ග්‍රන්ථිය. මේකට කියන්නේ අශ්රු ග්‍රන්ථිය. මේකෙන් තමයි කඳුළු නිපදවන්නේ. අශ්රු ග්‍රන්ථිය, කඳුළු නිපදවන ග්‍රන්ථිය. එතකොට මේ සම්පූර්ණ ගෝලය අක්ෂි කූපය තුල හිස් කබලේ පිහිටලා තියෙන්නේ. මේක අර මේ අපිට පේන්නේ මේ ඉදිරිපස ටික විතරයි. මෙන්න මේ ටික විතරයි. මෙන්න මේ ටික. මොකද අනිත් ටික සමෙන් වැහිලා හිස් කබල ඇතුලේ තියෙන්නේ. කූපය තුල, අක්ෂි කූපය තුල. ඒතර ඔබට පේනවා මේක ගෝලාකාර view එකක්. දැන් ඉදිරිපස දර්ශනයක් ගත්තොත් ඇහි ඔබට පේනවා මේකේ ඉස්සරහින්ම තියෙනවා මෙන්න මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ කළු බබා කියලා. මම ඉස්සරහ වචන කියන්නම්. කළු බබා කියලා කියන. එතකොට මේ කළු බබා කියන කොටසට වටේ සුදු පාට ස්තරයක් තියෙනවා. මේ සුදු පාට ස්තරයෙන් කොටසක් ගලවලා අනිත් පැත්තේ තියෙන්නේ. මේ පැත්තේ පේනවා. ඒකට කියන්නේ ශ්වේත ඝන ස්තරය. ඊළඟට මේ අක්ෂි ගෝලය මට මේ රූපේ ගන්න ප්‍රධාන මොණු උනේ. හරිද? මේ අක්ෂි ගෝලයේ බහිරස්ත පේශි වලින් හිස් කබලට සම්බන්ධ නැත්නම් මේක වැටෙන්න පුළුවන්. දැන් මෙම කුහරයක් ඇතුලේ නම් මේක ගිලිලා තියෙන්නේ. හරිද? කුහරය ඇතුලේ ගිල්ලා තියෙන මේ කියන්නේ කූපය ඇතුලේ නම් මේක රවුම් අක්ෂි ගෝලයේ ගිල්ලා තියෙන්නේ. අපි ඇහැ ඔළුව පහත් කරලා වැටෙන්න පුළුවන්. වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැතිනේ මේ බහිරස්ත පේශි මේ තියෙන බහිරස්ත පේශි. අපිට මේ රූපය ලොකු කරලා බලමු. හරි මේ තියෙන බහිරස්ත පේශි. මෙන්න බහිරස්ත පේශි. මේ තියෙන. මේකට කියන්නේ බහිරස්ත පේශි. මේ වගේ බහිරස්ත පේශි 6ක් තියෙනවා. මේකට කියන උඩු ඍජු, යටි ඍජු, මධ්‍ය ඍජු, පාර්ශ්වික ඍජු. ඊට පස්සේ උඩු ඇල, යටි ඇල කියලා තියෙනවා. ඉතින් උඩු ඇල මේක යටි ඇල ඇත්තටම මෙන්න මේ පැත්තෙන් තියෙනවා උඩු ඇල. ඔය තියෙන. මේ වගේ බහිරස්ත පේශි 6කින් තමයි හිස් කබලේ අක්ෂි කූපයට මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ බහිරස්ත පේශි වලින් හිස් කබලට සම්බන්ධ කරලා තියෙන්නේ අක්ෂි කූපයට. ඒ නිසා මේක ගෝලයේ ඒ කූපය ඇතුළේ හිර වෙලා තියෙන්නේ. පැහැදිලි? ඉතින් මේකේ අභ්‍යන්තර view අපි හදාරමු. මේකේ අභ්‍යන්තර view හදාරමු අපි. මේකේ අභ්‍යන්තර view හදාරනකොට අපි මේ රූපෙට එන්න කලින් නැවත අපි මේ රූපෙට එමු. අපි අභ්‍යන්තර view වෙනම රූප සටහනකින් හදාරලා ඉවර වෙලා වෙනම රූප සටහනකින් අභ්‍යන්තර view හදාරලා ඉවර වෙලා ඒ කොටස් අපි මේකෙන් තේරුම් ගන්න උත්සාහ කරමු. මොකද අපිට හරස් කඩක් තමයි බලන්න ඕනේ. දැන් මේ විදිහට මේ පැත්තෙන් ඇහැ පැත්තෙන් බලන්නයි ඕනේ. මෙන්න මේ වගේ අපි දැන් බලන්න හදන්නේ මෙන්න මේ විදිහට පැත්තෙන්. හරිද? කියන්නේ මොකද ඉස්සරහා පැත්තෙන් බැලුවට අපිට හරස් කඩ අධ්‍යයනය කරන්න අමාරුයි. ඒ අභ්‍යන්තර view අධ්‍යයනය කරන්න අපි මේව පැත්තෙන් බලන්න ඕනේ. ඒ නිසා මේ පැත්තෙන් බලන්නයි හදන්නේ. පැත්තෙන් බලන එක රූප සටහන් වලින් අපි ඉගෙනගෙන ඊට පස්සේ මේ ත්‍රිමාන රූපය ඇසුරෙන් අපි තවදුරටත් මේක හදාරමු. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ දැන් මිනිසෙකුට S2ක් තියෙනවා. S2ක් තියෙනවා. එතකොට මේ ඇහැට විතරක් පේන ප්‍රදේශයක් තියෙනවා. ඒ කියන්නේ වම් ඇහැට විතරක් පේන ප්‍රදේශයක් තියෙනවා. දකුණු ඇහැට විතරක් පේන ප්‍රදේශයක් තියෙනවා. වම් ඇහැට විතරක් පේන ප්‍රදේශයක් තියෙනවා. දකුණු ඇහැට විතරක් පේන ප්‍රදේශයක් තියෙනවා. S2ටම පේන ප්‍රදේශයකුත් තියෙනවා. එතකොට S2කින්ම යම් ප්‍රදේශයක් බලා ගැනීමට ඇති හැකියාවට
අපි ලස්සන නමක් කියනවා ද්විනේත්‍රික දෘෂ්ටිය. ද්විනේත්‍රික දෘෂ්ටිය. බයිනකියුලර් විෂන්. ද්විනේත්‍රික දෘෂ්ටිය. දැන් මෙහිම රූප සටහනක් අරගෙන මම ඒක පෙන්නුවොත් දැන් අපි හිතමුකෝ මෙන්න මේ විදිහට මිනිස්සෙක්ගේ මම මේ ගන්නේ මේ හරිය නහය මෙන්න මෙහෙම පොඩක් ගමුකෝ මේ නිකන් කල්පිත රූපයක් අඳින්නේ මේ හිස කියන්නකෝ දැන් මේක හිස කියමුකෝ දැන් මෙතන කියමුකෝ එක ඇහක් තියෙන්නේ මෙතන කියන්නකෝ අනික් ඇහ තියෙන්නේ දැන් මේ මම ඉස්මුදුනෙන් බලන්නේ එයාගේ ඔළුවේ හිස්මුදුන පැත්තේ ඉඳලා බැලුවම මේ තියෙන නාය මේ තියෙන ඇස් දෙක මේ තියෙන ඔළුව දැන් ඔන්න බලන්න හරියද දැන් මේ ඇහි දෘෂ්ටි පරාසය බැලුවොත් දෘෂ්ටි පරාසය කියන්නේ මේ ඇහැට මේ දකුණු ඇහැට පේන පරාසය බැලුවොත් අපිට මෙහෙම අදින්න පුළුවන් ඔන්න ওই ටික පේනවා කියලා හිතන්නකො ওই ටික පේනවා එතකොට අපි ගත්තොත් එහෙම දැන් දකුණු ඇහි මේක දකුණු ඇහි වම් ඇහි දෘෂ්ටි පරාසය අපි ගත්තොත් ඒක අපි ගමු මේකේ මෙන්න මේ ටික පේනවා කියලා හිතමු එතකොට දැන් මෙන්න මේ ටික වම් ඇහැට විතරක් පේන ටික හරිද මේ ටික දකුණු ඇහැට විතරක් පේන ටික. ඒතර ඒ ටිකේ ද්විනේත්‍රික දෘෂ්ටියක් නෑ. මොකද මේක දකුණු ඇහැට විතරනේ පේන්නේ. හැබැයි දැන් අපි ගත්තොත් මෙන්න මේ ටික. මෙන්න මේ ටික ගත්තොත්. ඒක දකුණු ඇහැටත් පේනවා වම් ඇහැටත් පේනවා. මෙන්න මෙතන තියෙනවා ද්විනේත්‍රික දෘෂ්ටිය. ද්විනේත්‍රික දෘෂ්ටිය. S දෙකෙන්ම යම් ප්‍රදේශයක් බලා ගැනීමට ඇති හැකියාවට කියනවා ද්විනේත්‍රික දෘෂ්ටිය. එක මිනිසාට ලැබිලා තියෙන මිනිසා විතර නෙමෙයි ප්‍රයිමේට්ස්ලා එහෙම නැත්නම් වානර කුලේ සත්තුන්ට ලැබිලා තියෙන විශේෂ හැකියාවක් මොකද ඒගොල්ලන්ගේ හිස් කබලේ ඉදිරිපස ඇස් තියෙන්නේ නිසා ඒගොල්ලන්ට ද්විනේත්‍රික දෘෂ්ටිය හොඳට තියෙනවා දැන් බල්ලෙක් වගේ සතෙක් ගත්තොත් එහෙම දෙපැත්තේ ඇස් දෙක තියෙනවා ඒතර මේ ඇහැට පේන පරාසයක් තියෙනවා මේ ඇහැට පේන ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය ඒගොල්ලන්ගේ අඩු බොහොම පොඩි පරාසයක ද්විනේත්‍රික දෘෂ්ටිය තියෙන මිනිසාට ලොකු ද්විනේත්‍රික දෘෂ්ටි පරාසයක් තියෙනවා. ඒතර මේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය තියෙන නිසා මේ ඇහෙන් පේන ටිකම මේ ඇහෙනුත් පේන නිසා යම් වස්තු දෙකක් අතර දුර පරතරය ගැඹුර ඝනකම වගේ දේවල් අවබෝධ කර ගැනීමේ හැකියාවක් මෙතනින් ලැබෙනවා. ඒකට අපි කියනවා ත්‍රිමාන දෘෂ්ටිය. වස්තු අතර දිග පල්ල උස ගැඹුර ඝනකම වගේ ඒවා දැකලා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව. ත්‍රිමාන දෘෂ්ටි එක මේකෙන් පේන්නේ නැහැ. දැන් මෙතන ඈතයි ළඟයි වස්තු දෙකක් තිබ්බොත් දෙකම නිකන් අර අපි නිකන් රූපවාහිනී සාමාන්‍ය රූපවාහිනී තිරයක දකින්නේ. අපිට දුර පරතරේ පේන්නේ නැහැ. දුර පරතරේ පේන්නේ නැහැ. පිටිපස්සෙන් එක්කෙනෙක් හිටියොත් ඉස්සරහින් කෙනෙක් හිටියොත් දෙන්නම මෙහෙම එකට පේන්නේ. මේකෙත් එහෙම. හැබැයි මෙතනදී පේනවා. ගැප් එක පේනවා. ඝනකම පේනවා. දුර පේනවා. අපි කියනවා ත්‍රිමාන දෘෂ්ටිය. එතකොට මේ ත්‍රිමාන දෘෂ්ටිය ලැබෙන්නේ ද්විනේත්‍රික දෘෂ්ටියේ ප්‍රතිඵලයක් ලෙස. ඒතර මිනිසාගේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය ගොඩක් වැඩි. S දෙකෙන්ම යමක් බලා ගැනීමට ඇති හැකියාව වැඩි. ඒ නිසා ත්‍රිමාන දෘෂ්ටි පරාසයත් මිනිසාගේ ගොඩක් වැඩි. ත්‍රිමාන දෘෂ්ටි පරාසයට හරි නිකන් මේක නිකන් ද්විමාන. ඒ කියන්නේ දැන් ෆොටෝ එකක් ගත්තොත් ෆොටෝ එකේ ඉස්සරහින් එක්කෙනෙක් ඉන්නවා පිටිපස්සෙන් එක්කෙනෙක් ඉන්නවා. දෙන්න අතර ગેප් එක ෆොටෝ එකෙන් පේන්නේ නැහැ නේ. නමුත් ඇත්තටම මේ ෆොටෝ එක ගන්න වෙලාවේදී අපි S දෙකෙන් බැලුවොත් එහෙම ඉස්සරහින් ඉන්න එක්කෙනයි පිටිපස්සෙන් ඉන්න එක්කෙනා අතර ગેප් එක පේනවා. අන්න ත්‍රිමාන දෘෂ්ටිය. ඒ ත්‍රිමාන දෘෂ්ටිය මොකද ෆොටෝ එක ගන්නේ තනි කැමරාවකින් තනි කාචයකින්. ඒතර එතන ද්විනේත්‍රික දෘෂ්ටියක් නැහැ. ඒ නිසා අපිට මේ දෙන්න අතර ગેප් එක පේන්නේ ත්‍රිමාන දෘෂ්ටියක් එන්නේ නැහැ. නමුත් සාමාන්‍ය මිනිහෙකුට එයාගේ S දෙකෙන්ම යම් ප්‍රදේශයක් බලා ගන්න පුළුවන් නිසා ද්විනේත්‍රික දෘෂ්ටි පරාසයක් ලැබෙනවා. ඒ නිසා වස්තු අතර දිග පල්ල ගැඹුර හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ ත්‍රිමාන දෘෂ්ටියක් ලැබිලා තියෙනවා මිනිසාට. ත්‍රිමාන දෘෂ්ටිය. right? එහෙනම් මේ බලන්න සිරුරේ සංවේදී ඉන්ද්‍රියක් මුලින්ම අපි ගන්න ඇස දෘෂ්ටි සංවේදන ප්‍රතිග්‍රහණය සඳහා ඇස නැමැති ඉන්ද්‍රිය වැදගත් වේ. රූප උත්තේජයේ දෘෂ්ටිය ලබා ගන්න ඇස වැදගත් වෙනවා.
ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව ද්විනේත්‍රික දෘෂ්ටිය මිනිසාට ඇත. ඇස් දෙකෙන්ම යම් ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව එනම් ද්විනේත්‍රික දෘෂ්ටිය මිනිසාට ඇත. එමෙන්ම වස්තුවක ගැඹුර හෝ උස හඳුනා ගැනීමේ හැකියාවද මිනිස් ඇස සතුය. ඒ ත්‍රිමාන දෘෂ්ටිය ලෙස හඳුන්වයි. ත්‍රිමාන දෘෂ්ටිය ඇති වෙන්නේ ද්විනේත්‍රික දෘෂ්ටියේ ප්‍රතිඵලයක් ලෙස. ද්විනේත්‍රික දෘෂ්ටියේ ප්‍රතිඵලයක් ලෙස තමයි ත්‍රිමාන දෘෂ්ටිය හටගන්නේ. පැහැදිලි? right. ඊළඟට මේ තියෙන මිනිසාගේ ඇසක බාහිර ස්වરૂපය. දැන් මිනිස් ඇසක මේ තියෙන අභ්‍යන්තර ස්වરૂපය. අර මේ තියෙන දැන් මෙතනින් පේනවා අර අක්ෂිගෝලයේ ඉස්සරහා ටික විතරයි මේ පේන්නේ. මෙන්න මේ ඉස්සරහා හරිය විතරයි. මේ දැන් මේ පැත්තෙන් බැලුවම මේක තියෙන්නේ. මේක තියෙන හරස් කඩ. හරි. දැන් දික්කඩ කියන්න පුළුවන්. ඇත්තටම දික්කඩ මේ පැත්තෙන් බැලුවා මේ දැන් මේ පැත්තෙන් මේ බලලා තියෙන සයිඩ් එලිවේෂන්. පැත්තෙන් බලලා තියෙන්නේ. මේක මෙහෙම බැලුවම මේ විදිහට බැලුවම පේන්නේ මේ. ඇත්තට එතකොට මේ අර ගෝලේ ඉස්සරහා චුට්ට විතරයි මේ පේන්නේ. අර අපි ඉස්සලා දැකපු ගෝලේ ඉස්සරහා චුට්ට දැන් කළු බබා. මේකට කියන්නේ සුදු බබා මේ හරියට කියන්නේ මිනිස්සු කියන්නේ ඇසිපිය උඩු ඇසිපිය යටි ඇසිපිය. ඒ ටික. දැන් මම සරලව මේක පැහැදිලි කරලා දෙනවා. ඉස්සලා ඉස්සරහින් බැලුවම පේන්නේ බාහිර ස්වરૂපය ඇසක. ඇසක බාහිර ස්වરૂපේ ගත්තොත් ඇසක බාහිර ස්වરૂපේ ගත්තොත් මිනිසාගේ ඇසේ බාහිර ස්වરૂපේදී මෙන්න මෙහෙම ඔහොම ගත්තොත් ඉහළින් තියෙන උඩු ඇසිපිය. උඩු ඇසිපිය. පහළින් තියෙන යටි ඇසිපිය. මම මේ පැත්තෙන් නහය මේ තින් නහය කියලා හිතන්න. හරි. එතකොට ඉහළින් තියෙන උඩු ඇසිපිය පහළින් තියෙන යටි ඇසිපිය. ඒ උඩු ඇසිපියේ තියෙන ඇස් පිහාටු. යටි ඇසිපියේ තියෙන ඇස් පිහාටු. ඊළඟට මේ ටික සුදු පාටයි සාමාන්‍යයෙන්. ඒ සුදු පාට ප්‍රදේශයට කියන්නේ ශ්වේත ඝන ස්තරය. ශ්වේත ඝන ස්තරය. ඒකේ මැද තියෙනවා කළු පාට ප්‍රදේශයක්. කළු පාට ප්‍රදේශයක්. අන්න ඒකට තමයි කළු බබා කියන්නේ. සාමාන්‍යයෙන් කළු බබා කියලා මිනිස්සු කියන්නේ අපි කියන්නේ ඒකට තාරා මණ්ඩලය. මේ කළු පාට ප්‍රදේශය. ඒ කළු පාට ප්‍රදේශයේ මැද සිදුරක් තියෙනවා. ඇත්තට මේක බලන්න ඇහැකට කිට්ටු වෙලා බලන්න ඕනේ. අපේ ඇහැට බලන්න කණ්ණාඩියකට බොහොම කිට්ටු වෙලා බලන්න ඕනේ. නැත්නම් වෙන කෙනෙක්ගේ ඇහැට පරිස්සමෙන් කිට්ටු වෙලා බලන්න පුළුවන් මේ කළු පාට බෝලේවත් තාරා මණ්ඩලයේ මැද මෙතිල් තාරා මණ්ඩලයේ. මේකේ වර්ණ කාඩංගුයි. ඒකයි මේකේ මේ වර්ණ කියන්නේ. සමහරක් අයගේ මේක කළු පාටට වර්ණකයක් තියෙන, සමහරක් අයගේ දුඹුරු පාට වර්ණකයක්, සමහරක් අයගේ නිල් පාට වර්ණකයක් තියෙනවා. හරි. ඒතකොට අපි කියන්නේ බලල්ලැස් තියෙනවා කියලා නිල් පාට වර්ණකයක් තියෙනවා. තාරා මණ්ඩලය තමයි ඇහි වර්ණ කාඩංගු කොටස. ඒක මැද සිදුරක් තියෙනවා. ඒකට කියන්නේ කණිනිකාව. මේ තියෙන කණිනිකාව. ඒ මේ කණිනිකාවෙන් තමයි ඇත්තටම ඇසට ආලෝකය ඇතුළු වෙන්නේ. කණිනිකා සිදුර ලොකු පොඩි කරන්න පුළුවන්. තාරා මණ්ඩලයේ පේශි සංකෝචන හිල්වෙන් වෙලා කණිනිකා සිදුර ලොකු පොඩි කරන්න පුළුවන්. ඒකෙන් ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. දැන් කණිනිකා සිදුර ලොකු කෙරුවොත් තාරා මණ්ඩලයේ පේශි සංකෝචන වෙලා ඇසට ඇතුළු වන ආලෝකය වැඩි වෙනවා. කණිනිකා සිදුර පොඩි කෙරුවොත් ඇසට ඇතුළු වන ආලෝකය අඩු වෙනවා. ඒ අනුව දැන් මඳ ආලෝකයේදී කණිනිකාව ලොකු වෙනවා. ඇසට ඇතුළු වන ආලෝකය වැඩි. දීප්තිමත් ආලෝකයේදී කණිකාව පොඩි වෙනවා. ඇසට ඇතුළු වන ආලෝකය අඩු කරගන්න නැත්නම් ඇහැට වැඩි ආලෝකයක් ගිහලා හානි වෙන්න පුළුවන්. ඒක නිසා. ඒතර මේ වටේ තියෙන ශ්වේත ඝන ස්තරය, සුදු පාට කොටස, ශ්වේත ඝන ස්තරය. මේ හරිය තියෙන ශ්වේත ඝන ස්තරය. හරි, ශ්වේත ඝන ස්තරය. ඊළඟට ඊතා පරිස්සමෙන් අපි බැලුවොත් මෙන්න මේ හරිය. ඒක හැබැයි හරිය පරිස්සමෙන් තමයි ඒක බලන්න ඕනේ. තමන්ගේම ඇහැ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා පොඩ්ඩක් මේ උඩු ඇසිපිය උස්සලා බැලුවොත් මේ හරිය චූටි මෙන්න මේ හරිය පොඩි සිදුරක් තියෙනවා. යටි ඇසිපිය උස්සලා බලන නාහේ පැත්තෙන් කිට්ටු කරලා බලන අර මේ පැත්තෙන් නෙමෙයි. නාහේ පැත්තට වෙන්නේ ඇසිපිය චූටක් උස්සලා බැලුවොත් මේ හරිය චූටි සිදුරක් තියෙනවා. ඒ තමයි අර අශ්රු ග්‍රන්ථි තියෙනවනේ මේ හරිය. ඒ අශ්රු ග්‍රන්ථි වලින් නිපදවන කඳුළු අශ්රු ග්‍රන්ථි ප්‍රනාලයේ දිගේ ඇවිල්ලා මෙතනින් තමයි ඇහැට ඇතුළු වෙන්නේ. මේ සිදුරු දෙකෙන් තමයි ඇහැට ඇතුළු වෙන්නේ. ওই සිදුරු දෙක බ්ලොක් වුණොත් ඕකේ මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් කඳුළු ශ්‍රාවය වැඩි වෙනවා. එතකොට අර ඇහෙන් කඳුළු එන්න පටන් ගන්නවා හැමතිස්සෙම. සාමාන්‍ය නිරෝගී වෙලාවේ මේකේ නිපදවන කඳුළු මේ අශ්රු ග්‍රන්ථි ප්‍රනාලයේ දිගේ මේ සිදුරු දෙකෙන් තමයි ඇහැට දාන්නේ. සිදුරු දෙකෙන් තමයි ඇහැට දාන්නේ. තේරුණාද? ඒතකොට සිදුරු දෙකෙන් ඇහැට කඳුළු ආපුවම ඇසිපිය සැලීම මගින් එකපාරක් ඇහැ හොදලා ගන්නවා.
ඇත්තටම මේ මොකද මේ ඇහැ වාතයට විවෘත කරලා තිනකොට වාතය වදිනකොට මේක වේලෙනවා. මේක හැම වෙලාවෙම ඇහැ තෙත්ව තියෙන්න ඕනේ. අපි මේ ඇස් අරන් ඉන්නකොට වාතය වදිනකොට වේලෙනවා. ඒක හැම වෙලාවෙම කඳුළු නිපද වෙලා කඳුළු එව්වම මේ ඇහැට අරංග වාහනේ වයිපර් එකෙන් වාහනේ වින් ස්ක්‍රීන් එක හොදලා ගන්නවා වගේ ඇසිපි එකපාරක් වෙන්නලා හොදලා ගන්නවා. එතකොට ටුන් ටිකක් වෙලා යනවා තෙත් වෙලා තියෙනවා. ආයෙ අරගෙන ඉන්නකොට ආයෙ මේක වේලෙනවා. වේලනකොට ආයෙ කඳුළු පාරක් දාලා ඇසිපි එකපාරක් ගහලා ගන්නවා. එතකොට මේක හේදිලා යනවා. ඇසට ඇතුළු දූවිලි විස බීජයමත් ඉවත් වෙනවා. ඇස තෙත් වෙන එකත් මේකෙන් වෙනවා. ඒක නිසා තමයි නිරන්තරයෙන් අපි ඇස් අරගෙන ඉන්න හැම මොහොතකම ඇසිපිය සලන්නේ අපි. ඇසිපිය සලන්නේ හැම වෙලාවෙම අර ඇහැ වේලෙන එක නවත්තන්න. සාය ඇසට දූවිලි විස බීජ වගේ දේවල් කඳුළු වලින් ඉවත් වෙනවා. මේ කඳුළු වල තියෙනවා විස බීජ නාශක ලයිසෝසයිම් වගේ එන්සයිම් වර්ග. ඒ නිසා ඇහැ කඳුළු වලින් හොදලා ගොරේ ඇසිපිය සැලීම වගේ විස බීජ පවා විනාශ වෙනවා ඇසට ඇතුළු වල. හරිද? එතකොට නම් මේ ඇහි බාහිර රූපේදී අපිට දකින්න පුළුවන් උඩු ඇසිපිය යටි ඇසිපිය ශ්වේත ඝන ස්තරයේ සුදු පාට කොටස තාරා මණ්ඩලයේ කළු පාට රවුම මේක සිදුර කර්ණිකාව. දැන් අපි හිතන්නේ දැන් මේ ඇහැ එහෙම බලනකොට මේ කළු පාට රවුම හිට මෙහෙට යනවායි කියලා. නෑ. කළු පාට රවුම නෙවෙයි හිට මෙයන්නේ මේ ඇතුලේ තියෙන අක්ෂි ගෝලයේම කැරකෙන්නේ. මේ කළු පාට රවුම හිට මෙහෙට යවන්න බෑ. දැන් අපිට පේන්නේ එහෙම. අපිට පේන්නේ නිකම් මේ සුදු පාට එක එහෙමම තියෙද්දි කළු පාට කොටස විතරක් එහෙට පිට යනවා වගේ. එම් පේනුණාට ඒක නෙවෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව හරිද? අක්ෂි ගෝලය හරි මේ ගෝලයම තමයි කැරකෙන්නේ. ගෝලයමයි එහෙට මෙහෙට කැරකෙන්නේ මෙහෙම. ගෝලයම කැරකෙන්නේ. කියන්නේ සුදු පාට එකත් එක්ක කැරකෙන්නේ මෙහෙම. මේක විතරක් එහෙට මෙහෙට යවන්න බෑ. සුදු පාට එකත් එක්ක තමයි කැරකෙන්නේ. පැහැදිලි කරගත්තද? ඒතර මේ බලන්න. මෙතනින්ත් අපිට ඒ රූපේ පේනවා. මෙතනින්ත් පේනවා. මේ තියෙන උඩු ඇසිපිය යටි ඇසිපිය වේ තියෙන ඇස්පියාටු මෙන්න මේ තියෙන සුදු පාට කොටස. අන්න මේකට කියනවා ශ්වේත ඝන ස්තරය. ශ්වේත ඝන ස්තරය සුදු පාට කොටස මේ ටික. මෙන්න තාරා මණ්ඩලය. මෙන්න තාරා මණ්ඩලය. තාරා මණ්ඩලය. බලන්න යාගේ තාරා මණ්ඩලය නිල් පාටයි. උඟ දෙනෙකුගේ දැන් ආසියානු කලාපයේ උඟ දෙනෙකුගේ කළු පාට වර්ණක තියෙන. මේ වර්ණක නිසා මේක ඇවිල්ලා තියෙන්නේ. හරි කළු පාටයි. සමහර අයගේ දුඹුරු පාටයි සමහර අයගේ නිල් පාටයි. දැන් මෙතන මේ නිල් පාට ඇහැ. හරිද? ඒ කියන්නේ නිල් පාට තාරා මණ්ඩලයක් තියෙන. ප්‍රශ්නයක් නැහැ. ඒක මැද තියෙන මේ සිදුර. මේක මේ කළු පාට වර්ණක නැහැ. මේකෙන් තමයි ආලෝකය ඇතුළු වෙන්නේ. මේ සිදුරට කියන්නේ කණිනිකාව. කණිනිකාව. තාරා මණ්ඩලයේ මැද තියෙන සිදුරට කියන්නේ කණිනිකාව. තාරා මණ්ඩලයෙන් තමයි මේ කණිනිකා සිදුර ලොකු පොඩි කරන්නේ. ඒකෙන් ඇසට ඇතුළු වන ආලෝක කිරණ ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්. පැහැදිලි කරගත්තා? හරි. අවබෝධ වුණා? right. හොඳයි එහෙනම් අපි දැන් යමු ඇසේ අභ්‍යන්තර ව්‍යුහය පරීක්ෂා කරන්න. ඇසක අභ්‍යන්තර ව්‍යුහය පරීක්ෂා කරලා බලන්නයි යන්න හදන්නේ. ඇසක අභ්‍යන්තර මේ තියෙන ඇසේ අභ්‍යන්තර ව්‍යුහය. ඒ කියන්නේ මේ අක්ෂි ගෝලයක් අරගෙන හරවල ගෝලය එළියට අරගෙන හරවල මැදින් කපලා බැලුවම පේන විදිහ. අන්න එහෙනම් ඇසක අභ්‍යන්තර ව්‍යුහය තමයි අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ. තේරුම් ගන්න. එහෙනම් ඇසේ අභ්‍යන්තර ව්‍යුහය අපි පරීක්ෂා කරලා බලමු. මේ තියෙන්නේ ඇසක අභ්‍යන්තර ව්‍යුහය. දැන් මේ ව්‍යුහය දැන් මේ ඇත්තටම ඇසක අභ්‍යන්තර ව්‍යුහයේ රූප සටහනක්. නමුත් මම කැමති අපි ඔක්කොම එකතු වෙලා රූපයක් අඳිමින් මේක ඉගෙනගෙන ඊට පස්සේ ඒක මේ සැබෑ රූපෙට ඇවිල්ලා ඉගෙන ගත්තම අපිට අපේ ගතියක් දැනෙනවනේ. ඒ නිසා අපි එහෙම යමු ස්වාමීන් වහන්සේ. හරි? දරුවනේ අපි එහෙම යමු. ඒක නිසා අපි අඳිමු ඇහැක්. මෙන්න බලන්න. අපි අඳින්න හදනවා ඇහැක්. හරිද? අපි අඳින්න හදනවා ඇහැක්. දැන් සාමාන්‍යයෙන් අක්ෂි ගෝලය ගෝලාකාරයි. අපි ඒක මැදින් කපලා පළුවක් අයින් කරලා ඉතුරු පළුව බලන්න හදනවා. නිකන් පොල් ගෙඩියක් මැදින් බින්දම පළුවක් අයින් කරාම ඉතුරු පළුවෙන් පොල් ගෙඩිය ඇතුළ පේනවා වගේ අන්න ඒ වගේ එකක්. හරිද? අක්ෂි ගෝලය අරගෙන කෙලින් කපලා භාගයක් අයින් කරලා ඉතුරු භාගය ඇඳුවොත් මෙන්න මේ විදිහට පේනවා. ඔහොම. දැන් මේ අක්ෂි ගෝලයක මේ පිටතින්ම තියෙන ස්තරයක්. මෙන්න මේකට කියන්නේ ශ්වේත ඝන ස්තරය. මේකට කියන්නේ ශ්වේත ඝන ස්තරය. නම බලන්නකො. ශ්වේත ඝන ස්තරය. හරි. ශ්වේත ඝන ස්තරය. මේ ශ්වේත ඝන ස්තරය සුදු පාට. ඒ කියන්නේ ශ්වේත කියන්නේ ඝනකම්. හරි ඝනකම් ස්තරයක්. මේක අක්ෂි ගෝලයේ ඉහළින් තියෙනවා. පහළින් තියෙනවා. දෙපැත්තෙන් තියෙනවා. දැන් එහා පැත්තෙනුත් තියෙනවා මේ පැත්තෙනුත් තියෙනවා. අපි කපලා තියෙන නිසා අපිට ඒක පේන්නේ නැහැ.
ඉහළින් තියෙනවා පහළින් තියෙනවා දෙපැත්තෙන් තියෙනවා. පිටිපස්සෙන් සෑහෙන ප්‍රදේශයකට යනකනුත් තියෙනවා. පිටිපස්සෙන් තියෙනවා. ඉස්සරහිනුත් සෑහෙන ප්‍රදේශයකට යන තියෙන එක තමයි අර ඇසේ අපිට ශ්වේතගන ස්තරයේ කළු බබා නැති ප්‍රදේශය තාරා මණ්ඩල නැති ප්‍රදේශය ඔක්කොම පේන්නේ ශ්වේතගන ස්තරය ඉස්සරහත් තියෙනවා සෑහෙන ප්‍රදේශයකට යනකම් තියෙනවා. හරිද? මේ ඉස්සරහත් මේ සෑහෙන ප්‍රදේශයකට යනකම් ඉස්සරහ තියෙනවා. ශ්වේතගන ස්තරය. මේ තියෙන ශ්වේතගන ස්තරය. මේක ඝනක. හරි ශක්තිමත්. සුදු පාටයි පාරාන්දයි. මේක අර ඇසට ආලෝකය ඇතුළු වෙන්න බෑ. මේ ශ්වේතගන ස්තරය අර ඇසට ආලෝකය ඇතුළු වෙන්නේ නැහැ. මේක ඝනකම් පාරාන්ද ශක්තිමත් කොටසක්. මේක තියෙන ඇත්තටම ඇස පොඩි සන්ධාරණයක් ලබා දෙන ශක්තිමත් භාවයක්. අක්ෂි ගෝලයට සන්ධාරණයක් ඒවා ශක්තිමත් භාවයක් ලබා දෙන්නේ ශ්වේතගන ස්තරය. අක්ෂි ගෝලයට සන්ධාරණයක් ඒවා ශක්තිමත් භාවය. ගෝලයේ ලෙස පවත්ව ගන්න. නැත්නම් මේක එබෙන්න පුළුවන් නේ අතුල. ඒකට වැදගත් වෙන්නේ මේ ශ්වේතගන ස්තරය. ශක්තිමත් ඝනකම් සුදු පාට ස්තරයක් පාරාන්දයි මේක හරහා ආලෝකය ඇතුළු වෙන්න බෑ කොහෙන්වත් ඇසට. ශ්වේතගන ස්තරය තමයි ඇසේ පිටතින්ම ඉහළින් පහළින් දෙපැත්තෙන් පිටුපසින් සහ ඉදිරිපසින් සෑහෙන ප්‍රදේශයක තියෙන්නේ. හැබැයි ඉදිරිපස මේ මුල් ඉස්සරහම හරියේ ශ්වේතගන ස්තරය නෑ. ඒ හරියේ තියෙනවා ඉතා තුනි කොටසක්. ඉතා තුනි කොට. ඒකට කියන්නේ ස්වච්ඡය. මොකක් කියලාද කියන්නේ? ස්වච්ඡය. මේකට කියන්නේ ස්වච්ඡය. ඒ ස්වච්ඡය ඊටාම තුනි පටලයක් මේක. තුනි පටලයක්. ස්වච්ඡය කියන පටලේ තියෙන. හරිද? ඉදිරිපසම ශ්වේතගන ස්තරේ නෑ ඉස්සරහම හරියි. සෑහෙන ඉස්සරහට යනකම් ශ්වේතගන ස්තරේ තියෙනවා ඉස්සරහම හරියි. ශ්වේතගන ස්තරේ නේ මොකද ආලෝකය ඇසට ඇතුළු වෙන්න එපයි. ශ්වේතගන ස්තරේ හර ආලෝකය ඇතුළු වෙන්න බෑනේ ඇහැට. ඒක නිසා මේ හරිය ඉස්සරහම හරියේ ශ්වේතගන ස්තරේ තුනී වෙලා අවර්ණ වෙලා මෙන්න ඇදලා තියෙනවා ස්වච්ඡය කියන පටලය. මේක අවර්ණයි ඊතා තුනි පාරදෘශ්‍යයි. පාරදෘශ්‍යය කියන්නේ ඒක අර ඇසට ආලෝකය ඇතුළු වෙන්න පුළුවන්. ඇස ඇතුළට ආලෝකය එන්න පුළුවන්. ඊතා තුනි අවර්ණයි පාරදෘශ්‍යයි. මේක ස්වච්ඡය. ස්වච්ඡය. ඇත්තටම ඔය කාච දානවයි කියලා කරන්නේ වයස්ගත වෙන මේ ස්වච්ඡය රැලි ගහනවා. ඒතකොට හරියට පෙනීම එන්නේ නැහැ. පෙනීම දුර්වල වෙනවා. ඒතකොට අපි කරන්නේ සාමාන්‍යයෙන් මේ ස්වච්ඡයක් ගලවලා કૃතිම ස්වච්ඡයක් බද්ධ කරන එක. නැත්නම් ඇත්තටම අක්ෂි කාචය ගලවලා අක්ෂි කාචයක් දාන්න බෑ අපිට. ඇයි තියෙන අර නියම කාචය ගලවලා කාචයක් දාන්න බෑ. ඔය කාච දානවා කියලා මිනිස්සු සාමාන්‍ය විවහාරයේ කියන්නේ මේ ස්වච්ඡයක් ගලවලා මේක රැලි වැටෙනම මේක ඇතුලෙන් හරියට ආලෝකය යන්න බෑ. හොඳට තුනීවට තියෙන්න ඕනේ. ඒතර ආලෝකය යන්න පුළුවන්. වයසට යනකොට මේක රැලි වැටෙනවා. වෙන තත් වෙනවා, සුද්ධ බැඳෙනවා. එතකොට අපි මේ ස්වච්ඡය ගලවලා වෙනත් ස්වච්ඡයක් බද්ධ කරනවා. සාමාන්‍යයෙන් කාච දැමීමේදී එහෙම දෙයක් තමයි වෙන්නේ. අර કૃතිම ස්වච්ඡයක් බද්ධ කිරීම. එතකොට මේ තමයි පළවෙනි ස්තරය ඇහි තියෙන අභ්‍යන්තර විවිධ පළවෙනි ස්තරය. පළවෙනි ස්තරය ඇති වෙන්නේ ශ්වේතගන ස්තරයයි ස්වච්ඡයයි. ශ්වේතගන ස්තරය තමයි වැඩි ප්‍රදේශයක තියෙන්නේ. ඉහළින් පහළින් දෙපැත්තෙන් පිටුපසින් සහ ඉදිරියෙන් සෑහෙන ප්‍රදේශයක. ඉස්සරහාම හරියේ ශ්වේතගන ස්තරයේ තුනී වෙලා අවර්ණ වෙලා පාරදෘශ්‍ය වෙලා ස්වච්ඡය හැදිලා තියෙනවා. ඔන්න ඇහි පළවෙනි ස්තරය අභ්‍යන්තර ව්‍යුහය. ශ්වේතගන ස්තරය සහ ස්වච්ඡය. මේක පාරාන්දයි. මේක හරහා ආලෝකය යන්න බෑ. ශක්තිමත් කාඩ්බෝඩ් එකක් වගේ හයියයි. ගෝලයට සන්ධාරණය ලබා දෙන්නේ මේකෙන්. මේකෙන් ඇසට ආලෝකය ඇතුළු කරගන්න. දෙවනි ස්තරය අපි කියනවා රුධිරග්‍රාහිය. ඒක මේ ශ්වේතගන ස්තරයට ඇතුළතින් තියෙන කොටස මෙන්න. රුධිරග්‍රාහිය. ඇසේ අභ්‍යන්තර විවේ දෙවනි ස්තරය තමයි රුධිරග්‍රාහිය. එතකොට රුධිරග්‍රාහිය මොකද්ද තියෙන්නේ? දරුවනේ මේ රුධිරග්‍රාහී රුධිර කේශනාලිකා අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. රුධිර කේශනාලිකා අති විශාල සංඛ්‍යාවක් තියෙන නිසා තද රතු පාටයි. මම මේ දුඹුරු පාටින් වගේ ඇඳට තද රතු පාටයි. හරිද? තද රතු පාට නැත්නම් තද දුඹුරු පාට කොටසක්. රුධිරග්‍රාහී. රුධිර කේශනාලිකා බහුලයි. ඒකයි මේ පාට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔබට හිතා ගන්න පුළුවන් මේකේ කාර්යය. රුධිරෙන් කරන්නේ සාමාන්‍ය පෝෂණය සපයන එකනේ. ඇසට පෝෂණය සැපීම සඳහා වැදගත් වෙන්නේ මෙන්න මේ රුධිරග්‍රාහය. ඇසට පෝෂණය සැපීම සඳහා වැදගත් වෙන්නේ මෙන්න මේ රුධිරග්‍රාහය. ඇසට පෝෂණය සපයන්නේ මෙන්න මේ රුධිරග්‍රාහය. පැහැදිලි? රුධිරග්‍රාහය. හැබැයි ඉස්සරහ හරියට එනකොට රුධිරග්‍රාහය නැති වෙලා හට ගන්නවා ප්‍රතියෝජක පේශි. රුධිරග්‍රාහය අවසන් වෙන තැනින් ප්‍රතියෝජක පේශි හට ගන්නවා.
ඔන්න ප්‍රතියෝජක පේශි. ප්‍රතියෝජක පේශි මේවට කියන්නේ. ඒ ප්‍රතියෝජක පේශි දෙක මැද අක්ෂිකාචය පිහිටලා තියෙනවා. අක්ෂිකාචය මෙන්න අක්ෂිකාචය. ඔය තියෙන්නේ. ඒතකොට නිකන් ඕම තියනවද සර් මැද නෑ. ඔය දෙක සම්බන්ධ වෙලා තියෙන ප්‍රතියෝජක පේශි වලට අවලම්බක බන්ධනී මගින්. අවලම්බක බන්ධනී මගින් සම්බන්ධ වෙලා තියෙන්නේ. අවලම්බක බන්ධනී මගින් ප්‍රතියෝජක පේශි වලට සම්බන්ධ වෙලා තියෙන අක්ෂිකාචය. දැන් මේ අක්ෂිකාචය ද්විඋත්තලයි. ද්විඋත්තල කාචයක් මෙන්න මේ වගේ. ද්විඋත්තල කාචයක්. දෙපැත්තෙම උත්තලයි. පාරදෘශ්‍යයි. මේක අර ආලෝකයේ ගමන් කරන්න පුළුවන්. අනිවාර්යෙන් ගමන් කරන්න එපා. ඇස ඇතුළට ආලෝකය මේක අර පාරදෘශ්‍යයි. ප්‍රත්‍යස්තයි. අන්න ඒක තමයි විශේෂත්වය. දැන් අපි සාමාන්‍ය දකින වීදුරු කාච ප්‍රත්‍යස්ත නැහැනේ. රබර් එක වගේ ඇදෙන්න බෑනේ. මේක ප්‍රත්‍යස්තයි. ඒ නිසා ප්‍රතියෝජක පේශි සංකෝචනය වෙනකොට අක්ෂිකාචයේ ප්‍රතියෝජක පේශි මෙහෙම සංකෝචනය වෙනකොට අක්ෂිකාචයේ තෙරපිලා ඝනකම වැඩි වෙනවා. මෙහෙම තියෙන කාචයේ මෙහෙම ඝනකම වැඩි වෙනවා. ඔන්නෝම ඝනකම වැඩි වෙනවා ඔන්නෝම. අක්ෂිකාචයේ ඝනකම වැඩි වෙනවා ප්‍රතියෝජක පේශි සංකෝචනය වෙනකොට. එතකොට ළඟ බලන්න පුළුවන් වෙනවා. ළඟ බලනකොට අක්ෂිකාචයේ ඝනකම වැඩි වෙන්න ඕනේ. ප්‍රතියෝජක පේශි සංකෝචනය වෙනවා. ඒ නිසා තමයි හුඟක් වෙලා පැයක් දෙකක් පොතක් බලනකොට ඇස් රිදෙන්න ගන්නේ. මොකද ළඟනේ බලන්නේ පොත් බලනවායි කියලා. ළඟ බලනකොට ප්‍රතියෝජක පේශි සංකෝචනය කරලා අක්ෂිකාචයේ ඝනකම වැඩි කරන්න ඕනේ. පැය ගානක් ප්‍රතියෝජක පේශි සංකෝචනය කරන්න ඉන්නකොට පේශි විඩාවපත් වෙනවා. මේවා සිනිඳු පේශි. ඒ නිසා විඩාවටපත් වෙනවා. ඒක රිදෙන්න පටන් ගන්නවා. නමුත් අපිට ඈත බලනකොට ප්‍රතියෝජක පේශි ඉහිල් වෙලා දෙපැත්තෙන් අදිනවා. ඒතර අක්ෂිකාචයේ ඝනකම අඩු වෙලා අක්ෂිකාචය හීන් වෙනවා මෙහෙම. ඒතර තමයි ඈත බලන්නේ. ඈත බලනකොට අක්ෂිකාචයේ ඝනකම අඩු වෙන්න ඕනේ, ළඟ බලනකොට වැඩි වෙන්න ඕනේ. ඒතර ඈත බලනකොට මේකේ ප්‍රතියෝජක පේශි ඉහිල් වෙලා ඝනකම අඩු කරන නිසා ඕන වෙලාවක් ඈත බලන් ඉන්න පුළුවන්. ඈත බලන් හිටිය කියලා ඇස් රිදෙන්නේ නැහැ. මොකද ඒතර ප්‍රතියෝජක පේශි දිගෑරලානේ තියෙන්නේ. ඉහිල් වෙලා පේශි ඉහිල් වෙන්න එච්චර අමාරු නෑ. ඒක නිසා පේශි ඉහිල් වෙලා ඕනේ තරම් තියෙන්න පුළුවන්. ඉතින් ඈත බලනකොට ඝනකම අඩු කරන පේශි ඉහිල් වෙලා මේක දෙපැත්තෙන් අදිනවා. ඒතකොට ඕන වෙලාවක් බලන් ඉන්න පුළුවන්. ළඟ බලනකොට තමයි ඇස් රිදෙන්න පටන් ගන්නේ. ගොඩාක් වෙලා පොත් එහෙම කියවනකොට ඇස් රිදෙන්න පටන් ගන්නවා. රයිට්. එතකොට ඒ කියන්නේ ඝනකම අඩු වැඩි කරන්නේ දෙපැත්තෙන් ප්‍රතියෝජක පේශි දෙකේ. අක්ෂිකාචයේ ඝනකම අඩු වැඩි කරන්නේ. ඒ ප්‍රතියෝජක පේශි වලින් ඝනකම අඩු වැඩි කරන්නේ මේ ප්‍රතියෝජක පේශි වලට අක්ෂිකාචය සම්බන්ධ වෙලා තියෙන අවලම්බක බන්ධනය. අවලම්බක බන්ධනය. ඊළඟට මෙතනින් අට ගන්නවා ඇහි වර්ණක තියෙන කොටස. තාරා මණ්ඩලය. මෙන්න මෙතනින් එනවා ඉස්සරහට. තාරා මණ්ඩලය. මෙන්න ඇවිල්ලා තියෙන තාරා මණ්ඩලය. ඇහි තියෙන වර්ණක කොටස. තාරා මණ්ඩලය. මේ තාරා මණ්ඩලය මැද මං ඇන්දේ නෑ බලන්න. මේ කියන්නේ දැන් මේක මේ කපලානේ අපි බලන්නේ. ඒතකොට රවුමට ගත්තොත් මෙහිම රවුමට මේක තියෙන්නේ තාරා මණ්ඩලය. මෙහිම රවුමට තියෙන්නේ. ඒතකොට රවුමට තියෙන එකක් දැන් මෙන්න මේ වගේ. දැන් මේ කලින් ස්ලයිඩ් එකට ගියොත් දැන් මෙතන නම් අපි දැන් මේක කපලා බලන්නේ මෙහෙම. දැන් මෙහෙම හරහට කපලානේ බලන්නේ උන්. කැපුවම තාරා මණ්ඩලයේ මැද සිදුර කන්නිකාවනේ. ඒතර මේ උඩ කෑල්ලයි යට කෑල්ලයි තමයි අපිට පේන්නේ. මේ කෑලි දෙක පේනවා මැද සිදුර පේනවා. ඒක තමයි මේ පේන්නේ. මේ පේන්නේ. මේ උඩයි යටයි කෑලි දෙක මැද සිදුර. මොකද මේ රවුමටනේ තියෙන්නේ. හරිද? මේදී තාරා මණ්ඩලය මේදී තාරා මණ්ඩලය උඩයි යටයි කෑලි දෙක මැද සිදුර. අන්න මැද තියෙන සිදුරට කියනවා කන්නිකාව. ඒතර ස්වච්ඡ හරහා කොච්චර ආලෝකය ඇතුළු වුණත් මේ ස්වච්ඡ හරහා කොච්චර ඇතුළු වුණත් තාරා මණ්ඩලය හරහා යන්න බෑ. මොකද ඒකේ වර්ණක තියෙනවා. දුඹුරු පාට, කළු පාට, නිල් පාට වර්ණක තියෙනවා. යන්න ඕනේ මෙන්න මේ කන්නිකා සිදුර හරහා. ඒ නිසා තාරා මණ්ඩලයට පුළුවන් ස්වච්ඡයෙන් කොපමණ ආලෝකය ඇතුළු කරගත්තත් අක්ෂිකාචයට යන ආලෝක ප්‍රමාණය කන්නිකා සිදුර ලොකු පොඩි කරලා පාලනය කරන්න. තාරා මණ්ඩලයේ සංකෝචනය වෙලා කන්නිකා සිදුර පොඩි කෙරුවොත් ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය අඩු වෙනවා. තාරා මණ්ඩලය ඉහිල් වෙලා පේශි ඉහිල් වෙලා කන්නිකා සිදුර ලොකු කෙරුවොත් ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා තාරා මණ්ඩලයෙන් තමයි ඇසට ඇතුළු වන ආලෝක කින ප්‍රමාණය පාලනය කරන්නේ කන්නිකා සිදුරේ විශාලත්වය වෙනස් කරන්නේ. ඒ තියෙන තාරා මණ්ඩලය ඒකේ මැද තියෙන සිදුර කන්නිකාව. ඒ තමයි ඒතර ඇහි දෙවනි ස්තරය. රුධිරග්‍රාහය සෑහෙන ප්‍රදේශයක තියෙනවා ශ්වේත ඝන ස්තරයට ඇතුළතදී. ඒක ඉස්සරහා පැත්තේදී අඩු වෙලා එතනින් අටගෙන තියෙනවා ප්‍රතියෝජක පේශි. ප්‍රතියෝජක පේශි වලට අවලම්බක බන්ධන වලින් මේ ලක්ෂිකාචය තියෙනවා. ප්‍රතියෝජක පේශි වලට ඉදිරියෙන් තාරා මණ්ඩලය හට ගන්නවා. තාරා මණ්ඩලයේ මැද තියෙන සිදුර කණිනිකාව. පැහැදිලි? අවබෝධ වුණා? හරි. ඊළඟට තුන්වෙනි ස්තරය. ස්තර තුනක් තියෙනවා ඇහි අභ්‍යන්තරයේ. තුන්වෙනි සා වැදගත්ම ව්‍යුහය තමයි ස්තරය තමයි අපි ගන්නේ තුන්වෙනි සා වැදගත්ම ස්තරය අපි ගන්නේ අපි ගමු එක දම් පාටින් වගේ. ඒකට කියනවා දෘෂ්ටි විතානි. මෙන්න දෘෂ්ටි විතානි.
ඔන්න දෘෂ්ටි විතාන. හරි දෘෂ්ටි විතාන. මේ තියෙන දෘෂ්ටි විතාන. මේකේ තමයි දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල විශේෂ ස්නායු සෛල වර්ගයක්. දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල තියෙන්නේ මේක. දෘෂ්ටි විතානයේ තියෙනවා දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල. ඒ සෛල වලට විශේෂත්වය තමයි මේකේ තියෙනවා යෂ්ටි සහ කේතු කියලා සෛල වර්ග දෙකක්. නමුත් එච්චර ගැඹුරට අවශ්‍ය නැහැ. දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල කියන විශේෂ ස්නායු සෛල වර්ගය තියෙනවා. මේවා තියෙන විශේෂත්වය තමයි මේවා මතට ආලෝකයේ වැටුණු ගමන් ඒ වැටෙන ආලෝකයට අදාළව ස්නායු ආවේග ඇති කිරීමේ හැකියාව ඒගොල්ලන්ට තියෙනවා. ස්නායු ආවේග ඇති කිරීමේ හැකියාව තියෙනවා. දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛලේවත් යෂ්ටි සහ කේතු සෛල වලින් පිරීලා තියෙන මේ ප්‍රදේශයට අපි කියනවා දෘෂ්ටි විතානේ. දෘෂ්ටි විතානේ. මෙන්න දෘෂ්ටි විතානේ. එතකොට ඇසට ඇතුළු වන ආලෝකයේ මේක තමයි මේ දෘෂ්ටි විතානේ තමයි වදින්න ඕනේ. වදිනකොට මේ හැමතැනම තියෙන ඒ දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල නිසා කොතන්ට වැදුනත් දෘෂ්ටි විතානේ කොතන්ට ආලෝකය වැදුනත් වදින තැනට අනුව ඒකේ තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල වලින් ස්නායු ආවේග ඇති කරනවා. ඒ ස්නායු ආවේග මේ තියෙන දෘෂ්ටික ස්නායුව. දෘෂ්ටික ස්නායු දිගේ ස්නායු ආවේග මොලේ දෘෂ්ටි ප්‍රදේශ මං කියේ මොලේ පිටුපස්ස දෘෂ්ටි ප්‍රදේශයට ගමන් කරාම එතනදී අදාළ රූපේ මොකක්ද කියලා හඳුනා ගන්නවා. හඳුනාගන්නේ මොලේ. නමුත් එතන මොලේට පණිවිඩේ ආවේග ලෙස යවන්නේ දෘෂ්ටි විතානේ තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල. ආලෝකයේ වැදුනම ඒ වැදෙන ආලෝකයට අනුරූපව දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල උත්තේජන වෙලා ආවේග ඇති කරනවා. ඒ ආවේග දෘෂ්ටි එතනින් කට ගන්න ස්නායු තන්තු දිගේ දෘෂ්ටික ස්නායු දිගේ මොලේ දෘෂ්ටි ප්‍රදේශයට ගියාම මොලේ දෘෂ්ටි ප්‍රදේශයේදී අදාළ රූපේ මොකක්ද කියලා හඳුනා ගන්න. පැහැදිලි? right. එතකොට එනම් මේ තියෙන වැදගත්ම කොටස දෘෂ්ටි විතානේ එක තමයි තුන්වෙනි සහ අභ්‍යන්තරයෙන්ම ඇහි පිටලා තියෙන කොටස. එතකොට මෙන්න මෙතන දැන් බලන්න මෙතන දෘෂ්ටි විතානේ නැහැ. මේ ටිකේ නැහැ නෙමෙයි. මෙතනින් ඇවිල්ලා මෙතනින් යනවා. මෙතනින් ඇවිල්ලා මේ ටික යනවා. මේ ටිකේ දෘෂ්ටි විතානේ නැහැ. ඒ නිසා ආලෝක කිරණ ඇවිල්ලා මෙතන වැදුනොත් එතන දෘෂ්ටි විතානේ නැහැ කියන්නේ දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල නැහැනේ. ආවේග හටගන්නේ නැහැ මොලේට පණිවිඩය යන්නේ නැහැ. ඒ නිසා ආලෝක කිරණ මෙතනට නාභිගත වුණොත් මෙන්න මෙතනට නාභිගත වුණොත් එතන ඇති වෙන එතනට නාභිගත වන ආලෝකයට අදාළ රූප කිසිවක් පණිවිඩ මොලේට යන්නේ නිසා අපි කියනවා අපිට ඒ රූප පේන්නේ නැහැ කියලා. මෙතනට කියන්නේ අන්ධ බිඳුව. ඇහි පේන්නේ නැති කොටසක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම රූපයක් බැලුවම ඒ රූපේ අපිට නොපෙනෙන කොටසක් තියෙනවා. ඒ තමයි හරියටම රූපේ ඉඳලා එන ආලෝකය මේ ඕන තැනකට වැදුනොත් පේනවා. මොකද ඒ ඕන තැනක දෘෂ්ටි විතානේ දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල තියෙනවා. හැබැයි හරියටම වෙයිලා මෙතනට වැදුනොත් එතන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල නැහැ, දෘෂ්ටි විතානේ නැහැ. ඒ නිසා ඊට අදාළ රූප පේන්නේ නැහැ මොලේට පණිවිඩය යන්නේ නැති නිසා. ඒ නිසා මෙතනට කියනවා අන්ධ බිඳුව. අන්ධ බිඳුව. අන්ධ බිඳුවේ නාභිගත වන ආලෝකයට අදාළ රූප අපිට පේන්නේ නැහැ. එතකොට මේ මොකද්ද සර් මේ වලක් වගේ ඇන්ද කියලා අහයි. ඒකට කියන්නේ කහලපේවත් මධ්‍ය කූපේ. කහලපේවත් මධ්‍ය කූපේ. අනෙක් තැන් වලට වඩා මෙතනට නාභිගත වුණොත් මේ අනෙක් තැන් වලට වඩා දෘෂ්ටි විතානේ අනෙක් ප්‍රදේශ වලට වඩා මෙතනට නාභිගත වුණොත් තියුණු දෘෂ්ටියක් ලැබෙනවා. ඉතා තියුණු දෘෂ්ටියක් ලැබෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා තියුණු දෘෂ්ටියක් ලැබෙනවා. එතකොට අපි ඔය ඉන්දි කට්ටකට නූලක් දානකොට එහෙම ඈ පොඩ මෙහෙම කර කර හදා ගන්නව නේද? ඒ හදාගන්නේ හරියට මේ ඉන්දි කට්ටේ නූලේ ඉඳලා එන ආලෝකය මේ මධ්‍ය කූපයට වැටෙන විදිහට තමයි හදාගන්නේ. මොකද එතන තියුණු දෘෂ්ටි නිසා හොඳට පේනවා. ඈ පොඩ්ඩක් මේ අපි දැන් මෙහෙම කර කර මේ ඉන්දි කට්ට නූල දානවා. මෙහෙම කර කර හදාගන්න. ඒ කියන්නේ හරියටම S2 මධ්‍ය කූප වලට ආලෝකයේ වදින විදිහට. ඒකෝන හොඳට තියුණු දෘෂ්ටියක් එනවා බලා ගන්න පුළුවන්. අනික් තැන් වලට වඩා මෙතන දෘෂ්ටිය වැඩි වර්ණ සංවේදනයේම වර්ණයේම පාටේම හොඳට හඳුනා ගන්න පුළුවන්. මෙතනට ඒ ආලෝක කිරණ වැදුනම. ඒ නිසා මේකට කියන්නේ මධ්‍ය කූපේවත් කහලා අපේ තියුණු දෘෂ්ටියට වැදගත් වෙනවා. මධ්‍ය කූපේවත් කහලා. මෙතන නම් පේන්නෙම නෑ අන්ධ බිඳුව. අනික් තැන් වල සාමාන්‍ය විදිහට පේනවා. right? ඊළඟට එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි දැන් මේක නම් ඇතුළම ස්තරය. මීට ඇතුළෙන් තියෙන කොටස් මේ හිස්ද? නෑ. මේක ඇතුළත තරලයකින් පිරලා තියෙනවා. දෘෂ්ටි විතානේට ඇතුළතින් තියෙන මේක තරලයකින් පිරලා තියෙනවා. ඒකට කියන්නේ කාචයට පිටුපස්සෙන් තියෙන අවකාශයේ පිරලා තියෙන තරලය නිසා මේකට කියන්නේ කාච රසය. කාච රසය. කාච රසය කියලා කියන්නේ. මොකද්ද? කාච රසය. කාචයට පිටුපස්සෙන් පිරලා තියෙන තරලය. මේක අවර්ණ උකු පාරදෘශ්‍ය තරලයක්. ආවරණ උකු පාරදෘශ්‍ය තරලයක්. කාච රසය. මේක හරහා මොකද නැත්තම් මේක ඇතුලේ හිස් වුණොත් එහෙම නේද? ඩොක්කක් කන්නොත් එහෙම තැලෙන්නත් පුළුවන් අක්ෂිගෝලේ.
තේරෙනවද? ඇතුළට මේකේ ඇත්තම අන්තක් අක්ෂිගෝල පීඩනය ඇති කරනවා. අක්ෂිගෝල ඇතුළේ තෙරපීම ඇති කරලා අක්ෂිගෝලයේ මෙහෙම ගෝලයක් ලෙස පිටතට තෙරපලා ගෝලයක් ලෙස පවත්වා ගන්නවා. මැද හිස්සුනොත් එම් හයියෙන් බලයක් આવොත් එක තැලෙන්නත් පුළුවන් ඇතුළට. එහෙම වෙන්නේ නැහැ. ඇතුළේ අන්තක් අක්ෂිගෝල පීඩනය ඇති කරන්න මේ කාච රසයේ වැදගත් වෙනවා. අවර්ණයි පාරදෘශ්‍ය වෙන්න එපා. මොකද මේක අර ආලෝකය කියලා දෘෂ්ටි විතානට වදින්න එපා. දැන් ස්වච්ඡ හරහා ඇවිල්ලා මේ කණිනිකා සිදුර හරහා ඇවිල්ලා කාචය හරහා වර්ධනය වෙලා ආලෝකයේ මේ අම්මේ රසය හරහා ගිහලා තමයි දෘෂ්ටි විතානේ යම් තැනකට වදින්න ඕනේ. වැදුනම එතනින් තමයි දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල උත්තේජනලා ආවේග දෘෂ්ටික ස්නායුදිගේ මොලේට යවුවම මොලේදී මේක පේන්නේ. ඒ නිසා මේක අනිවාර්යෙන් අවර්ණ වෙන්න ඕනේ පාරදෘශ්‍ය වෙන උකුයි. උකුයි මේක. හරි උකු තරලයක්. ඒක නිසා මේක තියෙන නිසා අන්තක් අක්ෂිගෝල පීඩනය ඇති වෙනවා. තෙරපීමක් ඇති වෙනවා එළියට. ඒ නිසා ගෝලය පිටතට මෙරලා තියෙනවා ඔය විදිහට. පැහැදිලි? ඊළඟට මේක කියන්නේ කාච රසය. මෙන්න මේ අවකාශය. ඒ අවකාශයත් අර වගේම තරල නැතයි. ඔතන හිස්නේ. හරි. එහෙම හිස් තැන් නෑ අපේ ඇඟ ඇතුලේ සාමාන්‍යයෙන්. ඔය අවකාශයත් මේ වගේ තරලයකින් පිරලා තියෙනවා. ඒකට අපි කියන්නේ එහෙම පිරලා තියෙන තරලයට අපි කියන්නේ අම්මේ රසය. කාචයට ඉස්සරහින් තියෙන අවකාශය. අක්ෂි කාචයයි ස්වච්ඡයයි අතර අවකාශයේ පිරලා තියෙන තරලයට කියන්නේ අම්මේ රසය. මොකක්ද මේකට කියන්නේ? අම්මේ රසය. මේ අවකාශයට කියන්නේ අම්මේ රසය. කාචයට පිටුපසින් දෘෂ්ටි විතාන ප්‍රදේශයේ ඒ ඇතුළ කුහරයේ පිරලා තියෙන තරලයට කියන්නේ කාච රසය. මේකත් අවර්ණයි, පාරදෘශ්‍යයි, උකුයි. ඒකිනුත් මේ ඉදිරිපස ප්‍රදේශයේ අක්ෂිගෝල පීඩනය ඇති කරනවා. නැත්තම් මේක තැලෙන්න පුළුවන් ඇතුළට පොඩි බලයක්, ඒ කියන්නේ පොට්ටක් හරි වැදුනොත් මේක ඇතුළට එබෙන්න පුළුවන්. නමුත් මේ තරලයේ තියෙන නිසා එහෙම වෙන්නේ. එතකොට දැන් ආලෝකයේ සාමාන්‍යයෙන් ආලෝක කිරණයක් එනවනම් මෙන්න මේ විදිහට එන්නේ. හරි. ආලෝක කිරණයක් එනවා නම් අපිට පුළුවන් මෙතනින් ගමු ඉදුමුරු පාටෙක් ගමු. දැන් මෙතන අපි තුන් ගහක් තියෙනවායි කියලා නිකන්. දැන් මේ ගහේ ඉඳලා එන ආලෝක කිරණ. මේ ගහේ ඉඳලා එන ආලෝක කිරණ. හරිද? මෙන්න මෙහෙම එන්නේ. මේක ඉඳලා ආලෝක කිරණ. ඔන්නෝමයි. එතකොට මේ ගහේ උඩ පැත්තනේ. ඒතර මේක පේන්නේ මෙහෙම. ප්‍රතිබිම්බය ඇති වෙන්නේ මේ ගහේ ප්‍රතිබිම්බය ඇති වෙන්නේ මෙහෙම. ඔන්නෝ හරි. හරියට මේ විදිහක් තමයි එන්නේ. එතකොට ළමයි කියයි ස්වාමීන් වහන්සේලාට ගැටලුවක්. ඒ කියන්නේ යටිකුරු ප්‍රතිබිම්බනේ. ඔව්. ඇත්තටම අක්ෂිකාචී උත්තල කාචයක් නිසා ඒකෙන් ඇස ඉදිරියේ තියෙන වස්තුවකින් ඇති කරන ප්‍රතිබිම්බේ තාත්විකයි. තාත්විකයෙන් තිරයකට ගන්න පුළුවන්. දෘෂ්ටිතානේ තමයි තිරයේ ලෙස හැසිරෙන්නේ. තිරයට වැටෙනවා. තාත්වික. එතකොට දී දෘෂ්ටිතානේ තියෙන සෛල උත්තේජන ආවේගය ඇති කරනවා. යටිකුරු. මේ යටිකුරු ප්‍රතිබිම්බය. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේලාට මාව පේන්නේ දැන් S2 ඉතියට ඇහැ ඇතුලේ මාගේ ප්‍රතිබිම්බය ඇදෙන්නේ යටිකුරු වෙලා. මම නිකන් ඔළුවෙන් හිටන් ඉන්නවා වගේ තමයි පේන්නේ. යටිකුරුයි වස්තුවට වඩා කුඩායි. අනිවාර්යෙන් කුඩා වෙන්න එපා. දැන් මේක පොල් ගහක් නම් පොල් ගහක් තරම් ප්‍රතිබිම්බයක් ඇහැ ඇතුලේ ඇති වෙන්න බෑනේ. එහෙනම් ඇහැ පොල් ගහට වඩා ලොකු වෙන්න එපා. ඇහැ පොල් ගහේ ප්‍රතිබිම්බය ඊට වඩා කුඩාවට තමයි පුංචි ඇහැ ඇතුලේ ඇති වෙන්නේ. වස්තුවට වඩා කුඩා තාත්වික යටිකුරු ප්‍රතිබිම්බයක් ඇති වෙන්නේ. එතකොට යටිකුරු ප්‍රතිබිම්බයක් නැති වෙන්නේ මොළයට යන්නේ යටිකුරු ආවේගද? ඔව්. මේ යටිකුරු ප්‍රතිබිම්බයට අදාළ ආවේග තමයි මොළයට යන්නේ. හැබැයි මොළයේ පුරුදු වෙලා තියෙනවා ඒ යටිකුරු වෙන ආවේග උඩුකුරු කරලා තේරුම් ගන්න. ඒ නිසා අපිට පේන්නේ හරි විදිහට ඉන්නවා වගේ. නමුත් ඇත්තටම ඇහෙන් පණිවිඩය යවන්නේ යටිකුරු ප්‍රතිබිම්බ. හැබැයි ඒවා උඩුකුරු කරලා තේරුම් ගැනීමට මොළයේ දෘෂ්ටි ප්‍රදේශය සමයි. ඒක නිසා ඇස ඇති කරන්නේ ඇස දෘෂ්ටි විතානේ මත අක්ෂිකාචේ නැති කරන්නේ තාත්වික යටිකුරු වස්තුවට කුඩා ප්‍රතිබිම්බයක්. ඒ යටිකුරු ප්‍රතිබිම්බයට අදාළ ආවේගය ඊට අදාළ මේ දෘෂ්ටි විතාන ප්‍රදේශයේ තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල උත්තේජනය වෙලා ඒ ආවේග දෘෂ්ටික ස්නායු දිගේ මොළයට යවනවා. මොළයට යන්නේ යටිකුරු ප්‍රතිබිම්බයකට අදාළ කුඩා ප්‍රතිබිම්බයකට අදාළ ආවේග. හැබැයි ඒ උඩුකුරු කළ නියම ප්‍රමාණයට නියම ප්‍රමාණයට විශාල කරලා තේරුම් ගැනීම හැකියාව මොළයට තියෙනවා. මම ඒකයි පේන්නේ ඇහැට නෙමෙයි මොළයට. මොළේ තමයි ඒක එන ආවේගය උඩුකුරු කරලා මේ දෘෂ්ටි ප්‍රදේශයේ මස්තිෂ්කයේ පිටිපස්ස තියෙන දෘෂ්ටි ප්‍රදේශයේ මේක උඩුකුරු කරලා අවශ්‍ය ප්‍රමාණයට නියම ප්‍රමාණයට විශාල කරලා අවබෝධ කරගන්නේ මොළේ. ඒ මොළේට ආවේගය එන්න ඕනේ හැබැයි එම තේරුම් ගන්න. ආවේගය එවන්නේ මෙයා. හරිද? මොකද මේ රූපය ආලෝක තරංග විද්‍යුත් ආවේග බවට පත් කළ ස්නායු ආවේග බවට පත් කළා මොළේට යවන කාර්ය කරන්නේ නැහැ. ඒකේ දෘෂ්ටි සංවේදනයට වැදගත් වෙන්නේ නැහැ. නැත්නම් කියනවා දෘෂ්ටි ප්‍රතිග්‍රහණයට වැදගත් වෙන්නේ නැහැ. සංවේදනය වෙන්නේ නැත්නම් මොළේට. ප්‍රතිග්‍රහණය කරන්නේ මෙයා. ආලෝකය අරගෙන ආවේග බවට පත් කළ ස්නායු ආවේග ලෙස මොළේට යවන්නේ මෙයා. නමුත් ඒක තේරුම් ගන්න උඩුකුරු කරන්නේ
අවශ්‍ය ප්‍රමාණයට විශාල කරලා මේ වස්තුව මේකයි කියලා තේරුම් ගන්න මෙතන මොලේ. මෙතනට හානියක් වුණොත් ඇහැ කොච්චර හොඳ තිබ්බත් තේරෙන්නේ. පැහැදිලි? එහෙනම්. එතකොට මේ දෘෂ්ටික ස්නායුවත් හරි වැදගත්. ඇහැ හොඳට තිබ්බත් මොලේ හොඳට තිබ්බත් දෘෂ්ටික ස්නායුවට හානියක් වුණොත් පණිවිඩයක් නැහැ. මොකද වෙන්නේ? ඇහැ ගන්න උත්තේජ ආවේග ඇති කරනවා යන මාර්ගයේ બ્લોක් එක. දෘෂ්ටික ස්නායුව. මොලයක් බලන් ඉන්නවා එනකම් එන්නේ පේන්නේ. සදෘෂ්ටික ස්නායුව රැක ගන්න එකත් හරි වැදගත්. පැහැදිලිද? එහෙනම් මේ විදිහට තමයි මිනිසාගේ ඇහි අභ්‍යන්තර විව්‍ය. දැන් අර බහිරස්ත පේශි කියන જાතිය අක්ෂි කූපයට මේ ගෝලයේ සම්බන්ධ බහිරස්ත පේශි එක පැත්තකින් අක්ෂි කූපේ හිස් කබලේ අක්ෂි කූපයට සම්බන්ධ වෙනවා. අනෙක් පැත්තෙන් මේ මෙන්න මේ ශ්වේත ඝන ස්තරයට තමයි මෙහෙම සම්බන්ධ වෙන්නේ. මේ තියෙන ඔන්න විදිහට. උඩු ඍජු යටි ඍජු දෙපැත්තෙන් තියෙනවා මධ්‍ය ඍජු පාර්ශ්වික ඍජු උඩු ඇල යටි ඇල කියලා බහිරස්ත පේශි හයකින් හිස් කබලට සම්බන්ධ වෙලා තියෙනවා. පැහැදිලි වුණා. එහෙනම් මේ තමයි ඇසේ අභ්‍යන්තර විව්‍ය. පිටින්ම තියෙන ශ්වේත ඝන ස්තරය. ඒක ඉහළින් පහළින් දෙපසින් සහ පිටපසින් තියෙනවා. ඉදිරියනුත් සෑහෙන ප්‍රදේශයක තියෙනවා. ඉදිරියේදී ශ්වේත ඝන ස්තරය තුනී වෙලා ඉතා තුනී විනිවිද පෙන්න පාරදෘශ්‍ය ස්වච්ඡය හැදිලා තියෙනවා. ඒ තමයි පළමු ස්තරය. ඊට පස්සේ ශ්වේත ඝන ස්තරයට ඇතුළු රුධිරග්‍රාහිය තියෙනවා. රුධිරග්‍රාහී රුධිරකේශනාලිකා බහුල නිසා තද රතු පාටයි. රුධිරග්‍රාහී ඉදිරියේදී නැති වෙලා ප්‍රතියෝජක පේශි ඇති වෙලා තියෙනවා. ප්‍රතියෝජක පේශි වලට අවලම්බක බන්ධනී මගින් සම්බන්ධ වෙලා කාචේ තියෙනවා. ඒ කාචේ ඝනකම වෙනස් කිරීම තමයි ප්‍රතියෝජක පේශි වලින් කරන්නේ. වයස්ගත වෙනකොට මේ ප්‍රතියෝජක පේශි ක්‍රියාකාරීත්වය දුර්වල වුණාම අක්ෂි කාචේ ඝනකම අවශ්‍ය විදිහට අඩු වැඩි වෙන්නේ නැහැ. ඒතර පෙනීමේ දෝෂ හට ගන්නවා, ඈත පේන්නේ නැති වෙනවා, ළඟ පේන්නේ නැති වෙනවා, ප්‍රශ්න හට ගන්නවා වයස්ගත වෙන විට. මොකද මේ පේශි දුර්වල වෙන නිසා. ප්‍රතියෝජක පේශි වලට ඉස්සරහින් හට ගන්නවා තාරාමණ්ඩලය. තාරාමණ්ඩලය කියන්නේ ඇහි වර්ණක තියෙන කොටස. තාරාමණ්ඩලයේ මැද තියෙන සිදුර කණිනිකාව. කන්නිකා සිදුර හරහා තමයි ඇසට ආලෝකය ඇතුළු වෙන ප්‍රමාණය පාලනය වෙන්නේ තාරාමණ්ඩලය වගේ. කන්නිකා සිදුර ලොකු පොඩි කරලා ඇසට ඇතුළු වෙන ආලෝක කියන ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. තුන්වෙනි ස්තරය තමයි වැදගත්ම කොටස දෘෂ්ටි විතානය. ඒක රුධිරග්‍රාහයට ඇතුළතින් පිටලා තියෙනවා. ඒ දෘෂ්ටි විතානයේ තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල. ඒවට පුළුවන් දෘෂ්ටි විතානයේ මත පතර වෙන ආලෝකයට අදාළ ආවේග ඇති කරලා ඒවා දෘෂ්ටික ස්නායුව දිගේ මොළයට යවන්න. මොළේ තමයි තේරුම් ගන්න. මේ දෘෂ්ටි විතානයේ නොමැති හරිය දෘෂ්ටි මොකද මේ දෘෂ්ටි විතානෙන් දෘෂ්ටික ස්නායුව ආරම්භ වෙන ස්ථානයේ දෘෂ්ටි විතානේ නැහැ. දෘෂ්ටි විතානයෙන් දෘෂ්ටික ස්නායුව ඉතින් දෘෂ්ටික ස්නායුව පටන් ගන්න තැන දෘෂ්ටි විතානේ නැහැ. එතනට කියනවා අන්ධ බිඳුව. අන්ධ බිඳුව මත යම් ආලෝක කිරණයක් වැදිනු වුණොත් අපිට ඒක පේන්නේ නැහැ. මොකද එතන දෘෂ්ටි විතානේ නැති නිසා ආවේගය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අන්ධ බිඳුවේ අපිට පේන්නේ නැහැ. මෙතන තියෙනවා දෘෂ්ටි විතානේ ඇතුළට අවතලනයක්, එබීමක්. ඒකට කියන්නේ කහලපේවත් මධ්‍ය කෝපේ එතනින් තියුණු දෘෂ්ටියක් ලැබෙනවා අනිත් තැන් වලට වඩා තියුණු දෘෂ්ටියක් මෙතනින් ලැබෙනවා. ඒතර මේ තියෙන දෘෂ්ටික ස්නායුව ඒක අර දෘෂ්ටි විතානයේ දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛලවල ස්නායු තන්තු එකතු වෙලා හටගන්නේ. ඒකෙන් තමයි මොළයට ස්නායු ආවේග මොළේ දෘෂ්ටි ප්‍රදේශයට අරගෙන යන්නේ. හරි පැහැදිලි වුණා. ඊට පස්සේ මේ දෘෂ්ටි විතානයේ ඇතුළතින් අක්ෂිගෝලයේ ඇතුළත තියෙන තරලයට කියන්නේ කාච රසය. ඒක අවර්ණ පාරදෘශ්‍ය විනිවිද පේන තරලයක්. අන්තක් අක්ෂිගෝල පීඩනය ඇති කිරීමට වැදගත් වෙනවා. කාචේ සහ ස්වච්ඡය අතර අවකාශය පිරලා තියෙන ඒ වගේම උකු අවර්ණ පාරදෘශ්‍ය තරලයකින්. ඒකට කියනවා අම්මේ රසය. අම්මේ රසය. ඒතර මේ තමයි ඇසක අභ්‍යන්තර විව්‍ය. ඇස ඉදිරියේ ඇති වස්තුවකින් සිටින ආලෝක කිරණ අක්ෂිකාචයෙන් වර්තන වෙලා ගිහලා දෘෂ්ටි විතානයේ මත තාත්වික යටිකුරු වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක් හදනවා. ඒ යටිකුරු කුඩා ප්‍රතිබිම්බයට අදාළ ආවේග දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල වලින් ආවේග ඇති කරලා ඒව දෘෂ්ටික ස්නායු දිගේ මොළයට ගියා. මොළේ දෘෂ්ටි ප්‍රදේශයේදී ඒව උඩුකුරු කරලා අවශ්‍ය ප්‍රමාණයට විශාල කරලා තේරුම් ගන්න. පැහැදිලි වුණා? right. එහෙනම් මේක තමයි මිනිසාගේ ඇසේ අභ්‍යන්තර විව්‍ය. මිනිසාගේ ඇසේ අභ්‍යන්තර විව්‍ය තමයි අපි මේ තේරුම් ගත්තේ. right. හොඳයි. එහෙනම් මේ බලන්න. මේ තියෙන්නේ ඕක. ඔන්න දැන් අපිට පුළුවන් මේ රූපය අධ්‍යයනය කරන්න. දැන් බලන්න. මේ පිටින්ම තියෙන්නේ මොකද්ද? ඔව් මෙන්න මෙතන මෙතනට යනකමදී මෙතනින්ද මේ ටික මෙතන මෙතනට යනකනුයි මෙතනින්ද මේ ටිකේ මෙතනට එනකනුයි මේ හරියට එනකනුයි ඉස්සරහා සෑහෙන ප්‍රදේශයකට එනකනුයි හරි ඉහළින් පහළින් පිටුපසින් හරි තියෙන්නේ මොනවද? ශ්වේත ඝන ස්තරය. මේක දාලා ශ්වේත ඝන ස්තරය. ශ්වේත ඝන ස්තරය තමයි තියෙන්නේ. ශ්වේත ඝන ස්තරය. ඊළඟට ශ්වේත ඝන ස්තරය ඉස්සරහ හරියට එතන තුනී වෙනවා මීට වඩා. නමුත් මේ රූපෙදි පොඩ්ඩක් මහතර ඇඳලා තියෙනවා. තුනී වෙලා අවර්ණ විනිවිද පේන තුනී පටලයක් බවට පත් වෙනවා. ඒකට කියනවා ස්වච්ඡය. මේ තියෙන ස්වච්ඡය. ඒ පළවෙනි ස්තරය. දෙවෙනි ස්තරය ශ්වේත ඝන ස්තරයේ ඝනකම් මේක පිටින් තියෙන පළවෙනි ස්තරයේ ශ්වේත ඝන ස්තරයේ ඝනකම් ශක්තිමත් පාරාන්දය ඒක අර ආලෝකය ඇතුළේ ඉන්න බෑ. හයියයි ඒක. අක්ෂිගෝලයට ශක්තිමත් භාවයක්ව සම්ධාරණය ලබා දෙන්න තමයි ඒක තියෙන්නේ. හරි දෙවෙනි ස්තරයේ ශ්වේත ඝන ස්තරයට ඇතුළේ තියෙන මේ තද රතු පාට කොටස මේ වань මෙතන මේ හරියට වෙනකන් තියෙනවා. මේ හරියට මේ හරියට වෙනකන් තියෙනවා. ඒකට කියන්නේ දෘෂ්ටි රුධිරග්‍රාහී.
ඒකේ රුධිර කේශනාලිකා බහුලයි තද රතු පාටයි ඇසට පෝෂණය ලබා දෙන තමයි මේක වැදගත් වෙන්නේ. මේ තියෙන රුධිරග්‍රාහී කියලා දාන්න. මෙන්න රුධිරග්‍රාහී. ඒ රුධිරග්‍රාහී ඉස්සරහාරියේදී නැති වෙලා මෙන්න ඒක ඉස්සරහාරියේදී රුධිරග්‍රාහී නැති වෙලා ඉතින් හටගෙන තියෙන ප්‍රතියෝජක පේශි. මේ තියෙන ප්‍රතියෝජක පේශි. ප්‍රතියෝජක පේශි. මේකට ඊතලයක් දාලා තියෙනවා. ඉතින් ප්‍රතියෝජක පේශි. අතන ප්‍රතියෝජක පේශි තියෙන්න ඕනේ මෙතනට. මේ ඊතලේ පොඩි වැරද්දක් තියෙනවා. ප්‍රතියෝජක පේශි එන්න ඕනේ මෙතනට. ඒක පෙළ පොතේ තියෙන රූපේ මම ගත්තේ. මේක ප්‍රතියෝජක පේශි. මේ තියෙන ප්‍රතියෝජක පේශි. මේ තියෙන අක්ෂිකාචය. ද්විඋත්තල කාචය. අක්ෂිකාචය. බලන්න. අක්ෂිකාචය. ඒ අක්ෂිකාචයේ මේ ප්‍රතියෝජක පේශි වල සම්බන්ධ වෙලා තියෙන මේ ඉරිරි වගේ තියෙන. ඒවා අවලම්බක බන්ධනී. දැන් මේ ඇත්තට මේ ඊතලේ දාලා තියෙන අවලම්බක බන්ධනී වලට ඒවා අවලම්බක බන්ධනී. අවලම්බක බන්ධනී වලින් තමයි ප්‍රතියෝජක පේශි වලට අක්ෂිකාචයේ බැලන්ස් වෙලා තියෙන්නේ. මේ තියෙන ප්‍රතියෝජක පේශි. මෙන්න මේ හරිය තියෙන ප්‍රතියෝජක පේශි. හරිද? ඒවා ප්‍රතියෝජක පේශි. මේ තියෙන අක්ෂිකාචයේ මේ තියෙන අවලම්බක බන්ධනී. ඊළඟට ප්‍රතියෝජක පේශි වලින් ඉස්සරහට හටගෙන තියෙනවා මෙන්න මේක. තාරා මණ්ඩලය. මේ තියෙන තාරා මණ්ඩලය. ඇහි වර්ණක අඩංගු කොටස. කළු බබා කියන්නේ ඕක තමයි. රවුමට තියෙන්නේ මේ. රවුමට අපි හරහට කපුවම උඩයි යටයි කැලේ දෙක පේනවා. හරි තාරා මණ්ඩලය. ඉතින් තාරා මණ්ඩලය. තාරා මණ්ඩලයේ මැද තියෙන මේ සිදුර කණිනිකාව. ඒක තාරා මණ්ඩලය හරහා ඇසර ආලෝකය එන්න බෑ. ඒක වර්ණක තියෙනවනේ. වර්ණ කරා එන්න බෑ. ඒ සිදුර කණිනිකාව හරහා තමයි ඇසර ආලෝකය ඇතුළු වෙන්නේ. සිදුර අඩු වැඩි කරාම ලොකු පොඩි කරාම තාරා මණ්ඩලයට පුළුවන් මේ සිදුර ලොකු පොඩි කරන්න. ඇසර ඇතුළු වෙන ආලෝක කිරණ ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. මේ තියෙන කණිනිකාව. නාක්ෂිකාචය. ඊළඟට තියෙනවා රුධිරග්‍රාහයට ඇතුළේ තියෙන දෘෂ්ටි විතානය. ඇහි තියෙන වැදගත්ම කහ පාටට පෙළලා තියෙන දෘෂ්ටි විතානය. මෙන්න දෘෂ්ටි විතානය. ඉතින් දෘෂ්ටි විතානය. මෙතනින් දෘෂ්ටික ස්නායු හට ගන්න. දෘෂ්ටි විතානය. ඒක තමයි දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල තියෙන. ඒවෙන් තමයි ආලෝකය වැදුනම ඒ ආලෝකයට අදාළ ස්නායු ආවේග ඇති කරලා මොළයට යවන්නේ. මේ තියෙන දෘෂ්ටි විතානයෙන් හටගන්න දෘෂ්ටික ස්නායුව. ඒකෙන් තමයි මොළයට පණිවිඩය යවන්නේ. දෘෂ්ටි විතානයෙන් දෘෂ්ටික ස්නායුව හට ගන්න තැන දෘෂ්ටි විතානය නෑ මෙන්න මෙතන. ඒ නිසා ආලෝක කිරණ එලා මෙතනට වැදුනොත් පේන්නේ නෑ. මොකද දෘෂ්ටි විතානේ නෑනේ. ආවේග ඇති කරන සෛල නෑනේ. අන්ධ බින්දු. අන්න එතන තමයි අන්ධ බින්දු. ඊට බලන්න මෙතන මේ දෘෂ්ටි විතානේ ඇතුළට එබිලා තියෙනවා අවතාරණේ කහලපේ තියුණු දෘෂ්ටියට වැදගත් වෙන්නේ ඒක. ඊළඟට මේ දෘෂ්ටි විතානේට ඇතුළතින් තියෙන අවකාශයේ පිරලා තියෙන තරලය. උක්කු පාරදෘෂ්ටි තරලය. කාච රසය. මෙතන කාච රසය. ඊළඟට මේ කාචයයි ස්වච්ඡයයි අතර මේ අවකාශයේ පිරලා තියෙන උක්කු පාරදෘෂ්ටි ආවරණ තරලයකින් අම්මේ රසය. මේ තියෙන අම්මේ රසය. හරි. මේ තියෙන අක්ෂිපේශි ශ්වේත ඝන ස්තරයට සම්බන්ධ වෙලා තියෙන අක්ෂිපේශි. පැහැදිලි කරගත්තා. ඔන්න එහෙනම් ඇසේ අභ්‍යන්තර ව්‍යුහය අපි තේරුම් ගත්තා. ඇසේ අභ්‍යන්තර ව්‍යුහය අපි තේරුම් ගත්තා ওই විදිහට. හොඳයි දැන් අපි බලමු අර ත්‍රිමාන රූප සටහනට ගිහිල්ලා ඒකෙන් අපිට පුළුවන් ද කියලා ඇසේ අභ්‍යන්තර ව්‍යුහය පරීක්ෂා කරන්න බලන්න. ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ දරුවනි අපි අර ත්‍රිමාන රූපය. එතකොට දැන් මේකේ අපි බලමු අපි අර ඉගෙනගත්තු ටික තියනවාද කියලා. මේ තියෙන බහිරස්ත පේශි කිව්වනේ. උඩු ඍජු, යටි ඍජු, මධ්‍ය ඍජු. මේක ඇත්තට පාර්ශ්වික ඍජු. මේ පැත්තේ මධ්‍ය ඍජු. මධ්‍ය ඍජු, මේ පැත්තේ පාර්ශ්වික ඍජු, උඩු ඇල, මෙන්න යටි ඇල. යටි ඇල පේශි. බහිරස්ත පේශි හයකින් ස්කබ්බට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේකේ බැලුවොත් මේ තියෙන මේ පැත්ත හරලා බලුවා මේ තියෙන ශ්වේත ඝන ස්තරය, පිටින්ම තියෙන ස්තරය. සුදු බබා කියන්නේ මේකට. දැන් මේ තියෙන කළු බබානේ ඒ කියන්නේ තාරා මණ්ඩලය. මේ තියෙන තාරා මණ්ඩලයේ මැද තියෙන සිදුර කණිනිකාව. කණිනිකාව තාරා මණ්ඩලයේ මැද තියෙන සිදුර කණිනිකාව. මේ තියෙන තාරා මණ්ඩලයේ වර්ණක තියෙන ප්‍රදේශය මේ පේනවද? ওই වර්ණක මේක සමහර අයගේ නිල් පාටයි සමහර අයගේ කළු පාටයි. හරි. එතකොට අපිට ඒ ටික හැරුණාම මෙතන තියෙන ශ්වේත ඝන ස්තරය. මේ තියෙන පිටින්ම ස්තරය ශ්වේත ඝන ස්තරය. ඔන්න ශ්වේත ඝන. එතකොට ශ්වේත ඝන ස්තරයට තමයි මේ බහිරස්ත පේශ සම්බන්ධ වෙලා තියෙන්නේ අක්ෂිගෝලේ. අනිත් පැත්තේ ඒවා සම්බන්ධ වෙලා තියෙන අක්ෂිකූපේට හිස්කබලට. හරි. මේ තියෙන්නේ බහිරස්ත පේශ සම්බන්ධිත ශ්වේත ඝන ස්තරය. අපි මේ රුධිර මේ නිල් පාට රතු පාට තියෙන මේ ඇහැට රුධිර සැපීම දෙන ධමනිසා ශිර අපි ඒව පොඩක් අයින් කරමු මේ වෙලාවේ. මේ මල්ටිපල් සිලෙක්ට් මේ ටික අයින් කරන්න හදන්නේ මොකද අපිට මේ රුධිර නාල තියාගෙන වැඩි ටිකක් කරන්න අමාරුයි. අපි මේ ටික අයින් කරමු. හරි. දැන් අපිට පැහැදිලි.
හරි. දැන් අපිට පැහැදිලි මේ තියෙන්නේ එතකොට මේ අක්ෂිගෝලය. ඒ අක්ෂිගෝලයේ හරි මේ තියෙන ශ්වේත ඝන ස්තරය. පැහැදිලි ඇති. ශ්වේත ඝන ස්තරය. ඔන්න ශ්වේත ඝන ස්තරයේ තියෙනවා. දැන් අපි එක එක ස්තර ගලවන්න හදන්නේ. අපි බලමු ශ්වේත ඝන ස්තරය අයින් කරොත් මේ තියෙන ශ්වේත ඝන ස්තරය ඉස්සරහින් ශ්වේත ඝන ස්තරේ නෑ ස්වච්ඡය තියෙන්නේ. ඒක කොහොම ස්වච්ඡයක් පේන්නේ නෑ නිසර් කියලා කියයි. පේන්නේ නෑ මෙන්න මේ යන්තම් පේනවද මෙන්න මේ හරීමේ. දැන් ඒකනේ ඒක අවර්ණයිනේ තුනී පටලයක්නේ. ඒතර ශ්වේත ඝන ස්තරේ නැති හරියේ මේ ස්වච්ඡය තිබ්බට ඒක අපිට පේන්නේ නෑ. හරිද? අවර්ණයි තුනී පටලයක් මේ පොලිතින් එක වගේ ගලවලා ගන්න පුළුවන්. ඒ කාච දානවා කියලා කරනකොට ඒක අයින් කරලා අලුත් එකක් දාන එක. අපි මේ පැත්තෙන් පොඩ්ඩක් කරවලා බලනකොට මේ මෙන්න මේ තියෙන්නේ. උට්ටක් ශ්වේත ඝන ස්තරේ පටලය. මොකද අවර්ණ පොලිතින් එකක් ඉස්සරහල්ලා තියෙනකොට තියෙන බව පේන්නේ නෑනේ. අර ඇතුලෙන් තියෙන තාරා මණ්ඩලේ පාට වර්ණක ප්‍රදේශය තමයි පේන්නේ. පැහැදිලි? හරි. එහෙනම් දැන් අපි මේක අයින් කරන්න හදන. ඔන්න දැන් අපි අයින් කරන්න යනවා ශ්වේත ඝන ස්තරය. ස්වච්ඡයේ තියේදී ශ්වේත ඝන ස්තරය අයින් කරන්න හදනවා. අන්න දැන් ඔබට පේනවා තද රතු පාට කොටස රුධිරග්‍රාහී. ඇසේ දෙවනි ස්තරය රුධිරග්‍රාහී. මේ බහිරස්ත පේශි ටිකත් අයින් කරමු. මේවත් ගලවලා අයින් කරලා දාමු. මේවා අයින් කරමු. මොකද අපි ශ්වේත ඝන ස්තරය අයින් කරා නම් මේවත් අයින් කරන්න එපේ. මේ කොටස් ටිකත් අයින් කරමු. ඔන්න අයින් කරමු. හරි. දැන් තියෙනවා රුධිරග්‍රාහී. ඔය තියෙන රුධිරග්‍රාහී ඔන්න මම ශ්වේත ඝන ස්තරය දැන් අයින් කරලා තියෙන්නේ. රුධිරග්‍රාහී මේකත් අයින් කරමු. මේ මොකද්ද මේක අසුග්‍රන්ථියනේ. ඒකත් අපිට මේ වෙලාවේ ඕනේ නෑ. හරි රුධිරග්‍රාහී ඔන්න තියෙනවා දෙවනි ස්තරේ දෙවනි ලේයර. දැන් පේනවද අර මේ හොඳට පේනවා මෙතන ස්වච්ඡය. හරි ස්වච්ඡය රුධිරග්‍රාහී. මොකද අපි පළවෙනි ලේයකේ ශ්වේත ඝන ස්තරය විතරයි අයින් කරේ. ඒතකොට ඉස්සරහින් ස්වච්ඡය. අපි දැන් ස්වච්ඡයත් අයින් කරන්න හදන්නේ. ස්වච්ඡය අයින් කරනවා. ස්වච්ඡය ආවරණ පටලේ ඔන්න අයින් කරා. අන්න දැන් ස්වච්ඡේ නෑ. හරි. දැන් ස්වච්ඡේ නෑ. හරි. කතයි. හරි. දැන් තියෙන්නේ ස්වච්ඡේ නෑ. දැන් මේ බලන්න ස්තර හරි. දැන් තියෙන්නේ රුධිරග්‍රාහිය. රුධිරග්‍රාහිය පේනවා අපිට. මේ තියෙන රුධිරග්‍රාහිය මේ හරස් කඩ ගත්තොත් මේ තියෙන රුධිරග්‍රාහිය. හරි රුධිරග්‍රාහිය. දැන් ඊළඟට අපි රුධිරග්‍රාහී ස්තරයත් අයින් කරනවා. එතකොට අපිට පේනවා දෘෂ්ටි විතානි. මේක අයින් කරා. අන්න දැන් පේනවා දෘෂ්ටි විතානි. මේ තියෙන දෘෂ්ටි විතානි. හරි දෘෂ්ටි විතානි. පැහැදිලි. ඔන්න දෘෂ්ටි විතානි. දෘෂ්ටි විතානයේ සෛල. මේකේ තියෙනවා මේ යෂ්ටිසා කේතු කියන සෛල වර්ගනේ. ඔය තියෙන. ඔන්න දෘෂ්ටි විතානි. දෘෂ්ටි විතානයත් අයින් කරොත් අර මැද තියෙන හිස් කුහරයෙන් එන්නේ තරලේනේ. ඒ කියන්නේ කාච රසයේ එන්නේ. නිසා අපි දෘෂ්ටි විතානේ දැන්ට අයින් කරන්න යන්නේ නැහැ. එතකොට දැන් මේ තියෙන අක්ෂිකාචය මේ තියෙන්නේ තාරා මණ්ඩලයේ කණිනිකාව. ඒ ටික තමයි මේ තියෙන්නේ. පැහැදිලි? හරි. ප්‍රතියෝජක පේශ අපිට මේ පැත්තෙන් බැලුවොත් එහෙම ඔය විදිහට බලා ගන්න පුළුවන්. අපි දැන් එකින් එක ගලවලා බලමු මේකේ. අපි අයින් කරුම් බලන්න මේ කොටස. ඒ කියන්නේ අපි අයින් කරන්න හදන්නේ තාරා මණ්ඩලය. හරි. අන්න එතකොට පේනවා අපිට මේ ප්‍රතියෝජක පේශි. මේ තියෙන ප්‍රතියෝජක පේශි. ප්‍රතියෝජක පේශි. ප්‍රතියෝජක පේශිත් ගැලවුවොත් එහෙම අපිට හිස් හරි. මේ වයින් කරන්න පුළුවන්. මේ ස්තර. හරි. මොකද අපිට ඇහැක් ඇත්තටම දැන් නෑ වගේ හිස් අවකාශ. හරි. බලමු අපිට අක්ෂිකාචය බලන්න පුළුවන්ද කියලා. ඔව්. දැන් මේක ඇත්තටම අක්ෂිකාචයත් ඉවත් වෙලා තියෙන්නේ. හරි. ඒ ওই විදිහට තමයි තියෙන්නේ. හරි. ওই විදිහට තමයි පිටලා තියෙන්නේ. පැහැදිලිද? මේ තියෙන දෘෂ්ටික ස්නායුව. එතනින් මොළයට යන දෘෂ්ටික ස්නායුව. හරි. මේ තියෙන අර කුහරේ සිදුර කණිනිකා සිදුර දැන් තාරා මණ්ඩලය අයින් කරා. ඒ ওই විදිහට තමයි කොටස් ටික පිටලා තියෙන්නේ. එනම් පේන නැහැ. right. නැවත ඔන්න ඇහැ අපිට සම්බන්ධ වුණා ඔක්කොම කොටස් ටික. එනම් පැහැදිලි. ඇහැක අභ්‍යන්තර ව්‍යුහය පරීක්ෂා කරාම ඔන්න ওই විදිහේ කොටස් ටික අපිට බලා ගන්නට පුළුවන් සියලුම කොටස්. ඉතින් මේක ත්‍රිමාන රූපයකින් මේ වගේ බැලුවම තමයි අපිට මේ විදිහට පේන්නේ. ඇහැක ආකෘතියක් අරගෙන කොටස් ගල්ලා බලලා
යම් ප්‍රමාණයක් මේ කොටස් බලන්න පුළුවන්. නමුත් ඇත්තට මේ ත්‍රිමාන රූපයෙන් අපිට ඉතා හොඳින් මේක පැහැදිලි කරගන්නට පුළුවන්. පැහැදිලි? හරි. අපි යමු එහෙමනම් ඇසේ එක් එක් කොටස ගැන අපි ඉගෙන ගත්තු කරුණු නැවත පොඩි ආවර්තනයක් කරන්නට. හොඳයි. අපි අර ඉගෙන ගත්තු කාරණා ටිකම නැවත කෙටියෙන් කොටස් වශයෙන් එහි කොටස් අපි අවබෝධ කරගෙන මතක් කරගන්නයි දැන් මේ සූදානම. එහෙනම් බලමු. දෘෂ්ටි සංවේදනයේ සදා ඇසේ විවේහා කෘත්‍ය. පාරදෘශ්‍ය ජෙලටිනීමේ ද්‍රව්‍යකින් සෑදී ඇති ද්විඋත්තල අක්ෂිකාචය. අපි දැක්ක අක්ෂිකාචය ද්විඋත්තලයි. පාරදෘශ්‍යයි විනිවිද පේන්නේ නැහැ. මොකද අනිවාර්යයෙන්ම ඇහැට ආලෝකය ඇතුළු වෙන්නේ මේ දෘෂ්ටි විතානිය මත නාභිගත වෙන්නේ අක්ෂිකාචය හරහා ගිහිල්ලානේ. අක්ෂිකාචයෙන් තමයි වර්ධනය කළ දෘෂ්ටි විතානිය මත ගන්න. ඒ නිසා දෘෂ්ටි විතානිය මත නාභිගත කරන්න අනිවාර්යෙන් අක්ෂිකාචය හරහා ආලෝකය යන්න ඕනේ. නිසා පාරදෘශ්‍ය වෙන්න ඕනේ. කතාව හරි. පාරදෘශ්‍යයි ද්විඋත්තලයි ජෙලිටිනීමය. කියන්නේ ජෙලි එකක් වගේ කිම්කො මේක වීදුරු වගේ හයිජ්ජ වෙලා තිබ්බනම් අර ප්‍රත්‍යස්ථාවේ ගන්න බෑනේ. ඝනකම අඩු වැඩි කරගන්න බෑනේ. නිසා ජෙලිටිනීමේ පොඩි ඇදෙන සුළු ගතියක් තියෙනවා. නිකම් එබෙන සුළු ගතියක් තියෙනවා කාචයට. හරි. ජෙලිටිනීමේ ද්‍රව්‍යකින් සෑදී ඇති ද්විඋත්තල කාචය. මේකේ කාර්යය තමයි ආලෝකයේ දෘෂ්ටි විතානිය මත නාභිගත කරලා ප්‍රතිබිම්බය හැදීම. ආලෝකයේ දෘෂ්ටි විතානිය මත නාභිගත කිරීම. හරි. ඊළඟ කොටස අක්ෂිකාචයේ වට ඇති ප්‍රතියෝජක පේශි. ඔය ප්‍රතියෝජක පේශි වල කාර්ය තමයි ප්‍රතියෝජක පේශි සංකෝචනය වෙලා අක්ෂිකාචයේ ඝනකම වැඩි කරනවා. ඝනකම වැඩි කරාම නාභි දුර අඩු වෙලා ළඟ පේනවා. ප්‍රතියෝජක පේශි ඉහිල් වුණාම අක්ෂිකාචයේ ඝනකම අඩු වෙනවා. අක්ෂිකාචයේ ඝනකම අඩු වුණාම නාභි දුර වැඩි වෙලා ඈත පේනවා. ඇත්තටම මේ අපි දැන් ළඟ බලනකොට ඈත බලනකොට අපේ අක්ෂිකාචයේ ප්‍රතියෝජක පේශි මගින් ඝනකම වෙනස් කරනවා. නමුත් දැන් අපි එමෙ හිතන්නේ නැහැ ඒක එහෙම වෙන්න ඕනි කියලා. අපි එමෙ හිත මේ ළඟ බලනකොට අක්ෂිකාචයේ ඝනකම වැඩි වෙන්න, ඈත බලනකොට අක්ෂිකාචයේ ඝනකම අඩු වෙන්න කියලා හිතන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒ වුණාට ප්‍රතියෝජක පේශි වලින් ළඟ බලනකොට මේ දැන් මම මේ පෑන දිහා බලනකොට වඩා මගේ අත මෙතන ඈතින් තියෙනවනේ. ඒතකොට ඝනකම වෙනස් වෙන්න ඕනේ අක්ෂිකාචයේ. දුර වෙනස්. තව ඈතකක් බලනකොට ඊට වඩා වෙනස් වෙන්න ඕනේ. දැන් ඒක එහෙම කරන්නේ ප්‍රතියෝජක පේශි මගින්. ප්‍රතියෝජක පේශි කියන්නේ සිනිඳු පේශි වර්ගය. සිනිඳු පේශි අපේ පාලනයටත් නැහැ. අපේ පාලනයටත් නැති නිසා අපිට ඒක එහෙම ප්‍රතියෝජක පේශි සංකෝචනය වෙලා ඉහිල් වෙලා මේ ඝනකම වෙනස් කරන එක දැනෙන්නේ නැහැ. අනිච්චානුක ක්‍රියාවක්. නමුත් ඈත බලන වෙලාවට ඝනකම අඩු වෙන්න ඕනේ අක්ෂිකාචයේ ප්‍රතියෝජක පේශි ඉහිල් වෙලා ළඟ බලන වෙලාවට අක්ෂිකාචයේ ඝනකම වැඩි වෙන්න ඕනේ ප්‍රතියෝජක පේශි සංකෝචනය කියලා. පැහැදිලි? දැන් ඇත්තටම දැන් අපිට එහෙම පුළුවන් වුණාට දැන් කැමරාවක් හොඳම උදාහරණයක්. දැන් කැමරාවක ඕගේ ඝනකම වෙනස් කරන්න පුළුවන් කාචයක් නෙවෙයි තියෙන්නේ. තනි වීදුරු වලින් අදපු ඝනකම් කාචයක් තියෙන එක ඝනකම වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි දැන් ඔය ටීවී එකේම අපි දැකලා තියෙනවා රූපවාහිනියේදී දැන් ළඟ ඉන්න පුද්ගලෙකුයි ඈත ඉන්න පුද්ගලෙකුයි එක ළඟ තියෙන රූපයක් පෙන්වන වෙලාවට ළඟ ඉන්න පුද්ගලයාගේ මුහුණ පැහැදිලි වෙනකොට ફોකස් වෙලා ඒක පැහැදිලි වෙනකොට පිටිපස්සේ ඉන්න පුද්ගලයාගේ මුහුණ බොඳ වෙනවා. ඒ මොකද අර ළඟ තියෙන එක බලනකොට ඝනකම ඒ කියන්නේ එතනට ફોකස් කරනකොට පිටිපස්සේ එක්කෙනාට ફોකස් කරගන්න බෑ. බොඳ වෙනවා. පිටිපස්සේ ඉන්න එක්කෙනාගේ මුහුණ පැහැදිලි කරලා ගන්නකොට ළඟ ඉන්න එක්කෙනාගේ මුහුණ බොඳ වෙනවා. නමුත් අපිට එහෙම වෙන්නේ නැහනේ. අපිට ළඟ ඉන්න එක්කෙනා බලනකොට පිටිපස්සේ එක්කෙනා බොඳ වෙලා, පිටිපස්සේ එක්කෙනා බලන ළඟ ඉන්න එක්කෙනා බොඳ වෙලා නැහනේ. මොකද මේ බලන නිමේෂයේදී, මෙතන ඉඳන් පිටිපස්සේ බලන නිමේෂයේදී අපිට ටක් ගාලා අර අක්ෂිකාචයේ ඝනකම වෙනස් වෙනවා. ප්‍රතියෝජක පේශි වලින් ඝනකම ටක් ගාලා වෙනස් කරලා නාභි දුර වෙනස් කරලා දෙනවා. හැම මොහොතම. හැබැයි වයස්ගත වන විට මං කිව්වේ ඒකයි. වයස්ගත වන විට ඔය ප්‍රතියෝජක පේශි වල ක්‍රියාව දුර්වල වෙනවා. මොකද හැම ඇඟේ තියෙන හැම පේශියම දුර්වල වෙනකොට ප්‍රතියෝජක පේශි විතරක් හොඳට තියෙන බෑනේ එකක් දුර්වල වෙනවා. එතකොට අර ළඟ ඈත බලනකොට අක්ෂිකාචයේ ඝනකම අඩු වැඩි කිරීමේ හැකියාව අඩු වෙනවා ප්‍රතියෝජක පේශි වල ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසා. ඒතකොට තමයි අපි කියන්නේ 40 ඇඳිරිය කියලා. ළඟ තියෙන ඒවා පේන්නේ නැහැ, ඈත තියෙන ඒවා හරියට පේන්නේ නැහැ. 40 ඇඳිරිය සාමාන්‍යයෙන් අවුරුදු 40 විතර පෙන්නට පස්සේ ඒ තත්ත්වය ඇති වෙන්නේ ඒකයි. හොඳයි. අක්ෂිකාචයේ වට ඇති ප්‍රතියෝජක පේශි සංකෝචනය සහ ඉහිල්වීම වගේ අක්ෂිකාචයේ වක්‍රතාවය වෙනස් කර එහි නාභි දුර පාලනය කිරීම. අක්ෂිකාචයේ වක්‍රතාවය වෙනස් කරලා එහි නාභි දුර පාලනය කරන එක තමයි කරන්නේ. නාභි දුර අඩු වැඩි කරන්නේ. ඊළඟට මධ්‍ය සිදුරක් සහිත වෘත්තාකාර පේශිමේ තාරා මණ්ඩලය. අන්න තාරා මණ්ඩලයේ කාර්යය තමයි මොකද්ද? ඒ තාරා මණ්ඩලයේ මැද තියෙන මේ තාරා මණ්ඩලයේ වෘත්තාකාර තාරා මණ්ඩලයේ මැද තියෙන සිදුර තමයි කන්නිකාව. ඒ තාරා මණ්ඩලයෙන් තමයි ඇසට ඇතුළු වන ආලෝක කිරණ ප්‍රමාණය අඩු වැඩි කරන්නේ. කන්නිකා සුදුර ලොකු පොඩි කරලා ඇසට ඇතුළු වන ආලෝක කිරණ ප්‍රමාණය පාලනය කරනවා. දැඩි ආලෝකයේදී තාරා මණ්ඩලයේ මගින් කන්නිකා සුදුර පොඩි කරනවා. මොකද ගොඩාක් ආලෝකය ඇහැට આવොත් මේ දෘෂ්ටි විතානයේ සෛල වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා දැඩි ආලෝකයේදී තාරා මණ්ඩලයේ ක්‍රියාත්මක කරලා
කන්නිකාව පොඩි කරන ඇසට ඇතුළු වන ආලෝකය අඩු කරනවා. නමුත් මඳ ආලෝකය ටික අඳුරු වෙලාවක ඒකට ඇසට හොඳට පේන ආලෝකය ටික වැඩිපුර ගන්න ඉබේ. නැත්නම් මොකද අවට පරිසරයේ ආලෝකය අඩු නම් ටික වැඩිපුර ඇහැට ගන්න වෙනවා අපේ ඒක බලා ගන්න. එතකොට මේ තාරා මණ්ඩලයෙන් කන්නිකා සිදුර ලොකු කරනවා. තාරා මණ්ඩලයෙන් කන්නිකා සිදුර ලොකු කරනවා. ඒක තමයි තාරා මණ්ඩලයේ කාර්යය. මධ්‍ය සිදුරක් එවත් කන්නිකාව සහිත වෘත්තාකාර පේශිමේ තාරා මණ්ඩලය. කන්නිකා සිදුරේ විශාලත්වය වෙනස් කරමින් ඇසට ඇතුළු වන ආලෝකය අඩු වැඩි කිරීම. ඊළඟ අක්ෂිගෝලයේ අභ්‍යන්තර ආස්තරණයේ වශයෙන් පිළි දෘෂ්ටි විතානි. දෘෂ්ටි විතානි තමයි ඇහි තියෙන වැදගත්ම කොටස. මම කිව්වා. මොකද ඒකේ කාර්යය ඇසට ඇතුළු වන ආලෝකයට අදාළ ආවේගය ඇති කරන දෘෂ්ටි විතානයේ තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල වලින්. මේ දෘෂ්ටි විතානයේ තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල වලින් තමයි ඇසට ඇතුළු වන ආලෝකයට අදාළ ස්නායු ආවේගය ඇති කරන්නේ. ඒතර ස්නායු ආවේගය ඇති වුනේ නැත්නම් මොළයට පණිවිඩ යන්න බෑනේ. මොළයට ආවේග ගියාට පස්සේ තමයි මොළේ ඒවා උඩුකුරු කරලා නියමිත ප්‍රමාණයට විශාල කරලා තේරුම් ගන්න. මොකද මොළයට ආලෝකය ගිහිල්ලා වැඩක් නැහැ. මොළයට යන්න ඕනේ ස්නායු ආවේග. ඒතර දෘෂ්ටි විතාණයෙන් තමයි ආලෝකයේ ස්නායු ආවේග බවට පත් කරන්නේ. ඒ තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල වල. ඒ නිසා ඇත්තටම ඇහි තියෙන වැදගත්ම කොටස දෘෂ්ටි විතාණය. මොකද ඇහි කාර්යයත් ඒකනේ. ආලෝක උත්තේජය අරගෙන ඒ ආවේග බවට පත් කර මොළයට යවි. ඒ වැඩේ කරන්නේ දෘෂ්ටි විතාණය. ඒ නිසා දෘෂ්ටි විතාණයේ තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛලය ඒ වැඩේ කරන්නේ. ඒ නිසා ඇහැක තියෙන වැදගත්ම කොටස දෘෂ්ටි විතාණය. හරි දෘෂ්ටි විතානයේ කාර්යය තමයි එක පැත්තකින් මේ එන ආලෝකයේ උත්තල කාචය අපේ අක්ෂිකාචය හරහා වර්තලා ගිහිල්ලා ප්‍රතිබිම්බය හැදෙන තිරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙහා මතනේ ප්‍රතිබිම්බය හැදෙන්නේ මම අර ඉස්සලා හරි ඇස ඉදිරියේ තියෙන වස්තුකින් එන ආලෝකය අක්ෂිකාචයෙන් වර්තලා ගිහිල්ලා තාත්වික යටිකුරු වස්තු වල කුඩා ප්‍රතිබිම්බයක් හැදෙන්නේ මේ දෘෂ්ටි විතානයේ මත. ඒක මෙයා තිරයක් ලෙස ක්‍රියා කරනවා. හැබැයි තිරයක් ලෙස ක්‍රියා කිරීමට වඩා වැදගත් වෙනවා ඒ තිරයක් ලෙස ක්‍රියාත්මක ප්‍රතිබිම්බය හැදුනට පස්සේ ඒ ප්‍රතිබිම්බයට අදාළ ආවේගය ඇති කරලා දෘෂ්ටික ස්නායුදිගේ මොළයට යවන්න ක්‍රියාත්මක වෙන දෘෂ්ටි විතානය. නිසා දෘෂ්ටි විතානයේ වැදගත්ම කාර්යය තමයි ආලෝකය ස්නායු ආවේග බවට පත් කිරීම. ඇසට ඇතුළු වන ආලෝකය මොළයට තේරුම් ගන්න පුළුවන් ස්නායු ආවේග බවට පත් කරලා මොළයේ විතර මේ දෘෂ්ටික ස්නායුදිගේ ගමන් කරවි. එහෙනම් අපි බලමු. අක්ෂිගෝලයේ අභ්‍යන්තර ආස්තරණයේ වශයෙන් පිළි දෘෂ්ටි විතානය නාභිගත වන ප්‍රතිබිම්බයේ සෑදීමට තිරයක් ලෙස ක්‍රියා කිරීම. තිරයක් ලෙස ක්‍රියා කරනවට අමතරව තිරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා තමයි වැදගත්ම කාර්යය අතර මේක නෙමෙයි. මේ තිරයක් ලෙස ක්‍රියාත්මක වෙලා ඇදෙන ප්‍රතිබිම්බයට අදාළ ස්නායු ආවේගය ඇති කරලා මොළේ දක්වා සම්ප්‍රේෂණය කිරීම. ආවේගය ඇති කිරීම. ඒ මොකද ආලෝකය ස්නායු ආවේග බවට පත් කිරීම දෘෂ්ටි විතානයෙන් කරන එක තමයි වැදගත්ම කාර්යය. දෘෂ්ටි විතානයක් නොතිබුණා නම් ඇසට ආලෝකය ආවට ආවේගය ඇති වෙන්නේ නැහැ. එහෙනම් මොළේට මොනවද යවන්නේ? ආලෝකය වල වැඩක් නැහැ. ආලෝකයේ ආවේග බවට පත් කරන්නේ දෘෂ්ටි විතානයේ තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛලවල. දෘෂ්ටික ස්නායු ප්‍රතිබිම්බය පිළිබඳ පණිවිඩ ස්නායු ආවේග වශයෙන් මොළයට සම්ප්‍රේෂණය කිරීම. දෘෂ්ටික ස්නායුවෙන් කරන්නේ අර දෘෂ්ටි විතානයෙන් හදලා දෙන ආලෝකයට අදාළ ස්නායු ආවේග ඇහි ඉඳලා මොළේ දක්වා ගමන් කරවීම. එතකොට මොළයේදී ඒ ආවේග තමයි තේරුම් ගන්නෙ. හැබැයි තේරුම් ගන්නත් ආවේග එන්න ඕනේ. ඒතර ඇහෙන් හදලා දෙන දෘෂ්ටි විතානයෙන් හදලා දෙන ආවේග මොළයට අරන් යන්නේ දෘෂ්ටික ස්නායුව. දෘෂ්ටික ස්නායුවට හානියක් වුණොත් මොළේ කොච්චර හොඳට තිබ්බත් ඇස් කොච්චර හොඳට තිබ්බත් වැඩක් නැහැ. ඇස් විසින් ආලෝකයේ ආවේග බවට පත් කරයි. මොළේ බලාගෙන ඉඳී ඒ ආවේග තේරුම් ගන්න. හැබැයි අරන් ඉන්න කෙනෙක් නැහැ. ඒ නිසා දෘෂ්ටික ස්නායුව හරියට තියෙන එක ඉතාල වැදගත්. දෘෂ්ටික ස්නායුව කියන්නේ කපාල ස්නායු වර්ගයක්. කපාල ස්නායුව වලට අයිති වෙන්නේ මොළෙන් හටගන්න කපාල ස්නායුව වලට තමයි දෘෂ්ටික ස්නායුව අයිති වෙන්නේ. දෘෂ්ටික ස්නායුවේ කාර්යය තමයි ඇහි දෘෂ්ටි විතානයෙන් සාදා දෙන ස්නායු ආවේග ආලෝකයට අදාළ ස්නායු ආවේග මොළේ දක්වා සම්ප්‍රේෂණය කිරීම දෘෂ්ටික ස්නායුවේ කාර්යය. ප්‍රතිබිම්බයේ පිළිබඳ පණිවිඩ ස්නායු ආවේග වශයෙන් මොළයට සම්ප්‍රේෂණය කිරීම. ඊළඟට දෘෂ්ටි විතානයේ දෘෂ්ටි ස්නායුවට සම්බන්ධ වන ස්ථානයේ ඇති අන්ධ බිඳුව. අන්න අපි කියව අන්ධ බිඳුව. අන්ධ බිඳුව. මෙතන. මොකද දෘෂ්ටි විතානයෙන් දෘෂ්ටික ස්නායුව ආරම්භන ස්ථානයේ දෘෂ්ටි විතානේ නෑ මේ ටිකේ නෑ මෙතන නෑ. ඒ නැති තැන මෙන්න මෙතන තමයි අන්ධ බිඳුව. අන්ධ බිඳුව. ඒතකොට හරියටම ආලෝකයේ නේ ලොතෙන්ට වැදුනොත් එතන දෘෂ්ටි විතානේ නෑනේ. ආවේගය ඇති කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා පේන්නේ නැහැ. මේ ඕන තැනකට වැදුනොත් පේනවා. හැබැයි මෙතනට වැදුනොත් පේන්නේ නැහැ. ඒක අපේ ඇහි නොපෙනෙන තැනක් තියෙනවා. ඕක පරීක්ෂණයක් තියෙනවා. පරීක්ෂණය කරලා බලන්න පුළුවන් මේ අන්ධ බිඳුව කොතන තියෙන්නේ කියලා. අපි මෙහෙම බැලුවට රූපයක් S දෙකටම ඔය ඉස්සරහා තියෙන නොපෙනෙන ප්‍රදේශයක් තියෙනවා. මේ අන්ධ බිඳුව මත පතන ආලෝකයෙන් වලට අදාළ ආවේග හටගන්නේ නැහැ, පේන්නේ නැහැ. අන්ධ බිඳුව. දෘෂ්ටික ස්නායු දෘෂ්ටි විතානයේ ආරම්භන ස්ථානයේ පිහිටන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල පිහිටා නොමැති ස්ථානයේ අන්ධ බිඳුව. හරි. දෘෂ්ටි විතානයේ දෘෂ්ටි ස්නායුව සම්බන්ධ වන ස්ථානයේ ඇති අන්ධ බිඳුව ප්‍රතිබිම්බයේ සංවේදනය නොකිරීම. එතනට වැදෙන ආලෝකයේ සංවේදනය වෙන්නේ.
වස්තුවක සිටින ආලෝකයේ දෘෂ්ටි විතානයේ මත කුඩා යටිකුරු ප්‍රතිබිම්බයක් සාදයි. මොළේ මගින් යටිකුරු ප්‍රතිබිම්බය උඩුකුරු වස්තුවක් ලෙස සංවේදනය කරගනි. ඔව් මං කිව්වා ඇහැ ඉස්සරහා තියෙන වස්තුවක ඉඳලා එන ආලෝක කිරණ අක්ෂිකාචාරා වර්ධනය වෙලා දෘෂ්ටි විතානයේ මත නාභිගත වෙන්නේ තාත්වික යටිකුරු වස්තුවක කුඩා ප්‍රතිබිම්බයක්. ඒතර ඒ යටිකුරු වස්තුවක කුඩා ප්‍රතිබිම්බයට අදාළ ආවේග තමයි දෘෂ්ටි ස්නායු දිගේ මොළයට යන්නේ. හැබැයි මොළය ඒ ආපු ආවේග උඩුකුරු කරලා නියමිත ප්‍රමාණයට විශාල කරලා තේරුම් ගන්න. පැහැදිලි? හරි. හොඳයි ඊළඟට අපි කතා කරන්නේ අක්ෂි ආබාධ ගැන. හැබැයි මේ ඇහැ ගැන ඉගෙනගත්තු කරුණු ටික මේ ඇහැ ගැන ඉගෙනගත්තු කරුණු ටික ඇහි අභ්‍යන්තර ව්‍යුහය, බාහිර ව්‍යුහයේ කොටස්, අභ්‍යන්තරයේ හරස් කඩ කපලා බැලුවම පේන පළමු ස්තරයේ තියෙන්නේ මොනවද, දෙවෙනි ස්තරයේ තියෙන්නේ මොනවද, අභ්‍යන්තරම ස්තරයේ තුන්වෙනි ස්තරයේ තියෙන්නේ මොනවද, ඇහි අභ්‍යන්තර ව්‍යුහය ගැන ඔබ වහන්සේලා දරුවෝ අවබෝධයකින් ඉන්න ඕනේ. මොකද අක්ෂි දෝෂ ගැන අපි කතා කරනවා, අක්ෂි රෝග ගැන කතා කරනවා, අක්ෂි ආසාදන ගැන කතා කරනවා. එහිදී මේ ඇහි අභ්‍යන්තර ව්‍යුහය දැන සිටීම ඉතා වැදගත්. ඒක නිසා ඇහැ ගැන මේ කරපු කරුණු ටික හොඳින් පරිශීලනය කරලා අවබෝධ කරගෙන නැවත නැවත මතක් කරගෙන අභ්‍යාස කරලා එන්න. ඒතර අපි ඊළඟ කොටසේදී අක්ෂි රෝග, අක්ෂි දෝෂ, අක්ෂි ආසාදන ගැන කතා කරලා ඇහැ කොටස කන කියන ප්‍රතිග්‍රාහක අවයවයට පිවිසෙන්නයි හදන්නේ. එහෙනම් ඊළඟ කොටසේදී ඇසේ දෝෂ සහ දෙවෙනි ප්‍රතිග්‍රාහක අවයව කන පිළිබඳව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතිව මේ කොටසෙන් සමුගන්නවා. දේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සප්පදානං ධම්මදානං චිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.